සදහවත් කාරුණික පින්වත්නි, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි කාලින්ෆර්ඩ් අමාවතුර බෞද්ධ මධ්‍යස්ථානයේ වස්සාන සමයෙහි අපි සෑම සතියන්තයකම සිදු කරනු ලබන වටිනා ධර්ම දේශනා මාලාවේ අද තවත් වැදගත් වටිනා ධර්මානුශාසනාවක් සිදු කිරීමට ආරම්භ කරන්නයි බලාපොරොත්තු වන්නේ. අද උතුම් මේ දේශනාව සඳහා අපගේ කාරුණික ගෞරවනීය ආරාධනයේ පරිදි සජීවීව ලංකාවේ සිට කොතෙකුත් දුෂ්කරතා මැද්දේ වුවත් උන්වහන්සේ බොහෝමත්ම ගෞරවයෙන් මේ දේශනාව ඉතාමත් ගෞරවයෙන් බාරගෙන දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අති ගෞරවාස්පද විචිත්‍ර ධර්ම කතිකයන්න් වහන්සේ නමක් වන අවසරයි කොස්වත්තේ ආර්ය විමල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ, උන්වහන්සේව අපේ සිඩ්නි අමාවතුර බෞද්ධ මධ්‍යස්ථානයේ දායක පින්වතුන් වෙනුවෙන් නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. කවුරුත් සාදුකාරයක් පවත්වන්න. අද පින්කමෙහි දායකත්වය මෙවර වස්සාන සමයේ එහෙම නැත්නම් වස් ආරාධනා පින්කම බාරගෙන කටයුතු කරන විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහත්මයා, පියුමිකා මහත්මිය ඇතුළු පවුල හැමදෙනා විසින් සිද්ධ කරනු ලබන විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරනවා මේ වෙලාවේදී. ඒ තමයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ලංකාවේ සිට සම්බන්ධීකරණ කටයුතු සිදු කරන බොහෝ සෙයින් උපකාර කරන යේඩී මහත්මයාට, ඒ වගේම මේ සඳහාම කැපවීමෙන් උන්වහන්සේව සජීවීව සම්බන්ධ කරන්නට කොතිකුත් දුෂ්කරතා මැද්දේ මේ පින්කම සිද්ධ කරන්නට උපකාර කරන ලක්මාල් ජයවර්ධන තරුණ මහත්මයාටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටමත් මේ උතුම් වූ දේශනාවේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේම සැලසේවා කියමින් සාදු කියලා ප්‍රාර්ථනා කරමින් මෙතෙන් සිට ගෞරවනීය ස්වාමින් වහන්සේට උතුම් වූ දේශනාව සිද්ධ කරන හැටියට ගෞරවයෙන් ආරාධනා කරනවා. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අතීතං නානාගමෙය්‍ය නප්පටි කංඛේ අනාගතං යදතීතං පහීනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්ධා මනුභූහේති. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, පින්වත්නි, මේ අවස්ථාවේ ධර්මානුශාසනාවට සවන් දීම සඳහා බලාපොරොත්තු වෙනවා. අද දින මේ ධර්මානුශාසනාව සඳහා අපට ඇරයුම් ලැබෙනකොට සිහිපත් කළා පච්චුප්පන්නය පිළිබඳව, මේ මොහොත පිළිබඳව ධම්ම අනුශාසනාව සිදු වෙනවා නම් තා හොඳයි කියලා. මේ මොහොත පිළිබඳව, ඒ කියන්නේ පච්චුප්පන්නය පිළිබඳව අපේ අවබෝධය සකස් වෙනකොට අපිට ඊට පහසුවෙන් පුළුවන්කම තියෙනවා
මේ සදහම් පිළිවෙත අපේ ජීවිතයත් එක්ක ප්‍රායෝගිකව පුහුණු කරගන්න. ඒක නිසා මම මේ අවස්ථාවේ දහම් අනුශාසනාවකට සවන් දෙන්නේ කොහොමද කියන එක ගැන වැඩි විස්තර යමක් කතා කරන්න කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එසේ නමුත් අපි හැම කෙනෙක්ම දැනගත යුතුයි මේ ධර්ම ශ්‍රවණය කරන්නේ සම්මා දිට්ඨිය පිළියෙල කරගන්න කියන එක. මොකද හැම දෙයකටම පූර්වංගම ගමන් කරන්නේ සම්මා දිට්ඨියයි කියන එක අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අවධාරණය කරනවා. කතංච වික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා මාරණී කෙසේද මේ සම්මා දිට්ඨිය පෙරටුගාමීව ඉදිරියට යන්නේ කියලා. සම්මා දිට්ඨිය ඔස්සේ තමයි අපේ සංකල්පනා නිවැරදි වෙන්නේ. සම්මා දිට්ඨිය ඔස්සේ තමයි අපේ සංකල්පනා නිවැරදි වෙනකොට අපේ කායික වාචික චර්යාවන් මානසික චර්යාවන් සකස් වෙන්නේ, ආජීවයේ සකස් වෙන්නේ. ආගමික ප්‍රයත්නයට ඉඩකඩ විවෘත වෙන්නේ එතකොටයි. ඒ සඳහා සිහිය වායාමයේ අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. අපේ සිතේ චිත්ත සමාධිය උදා වෙන්නේ. ඒ සමාධිය ප්‍රඥාව සඳහා උපනිශ්‍රය වෙන්නේ මේ සම්මා දිට්ඨිය ටික අපි සකස් කරගන්න. ඒක නිසා අපි මේ අවස්ථාවේදී මම තෝරාගත්ත විශේෂ සූත්‍ර දේශනාවක් මහා කච්චායන බද්දේකරත්ත සූත්‍රයේ අනුසාරයෙන් මේ පිළිබඳව කතා කිරීම අපට හුඟක් පහසුයි කියලා. ඒ සූත්‍රය තනිකර මහා කච්චායන හාමුදුරන් වහන්සේගේ සම්බන්ධයෙන් පමණක් ප්‍රකාශ වුණු සූත්‍රයක් නෙමෙයි. සමිද්දි ස්වාමීන් වහන්සේ ගෙන් එක්තරා දේවදුවක් අහල්පු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ බද්දේකරත්ත ගාථා දේශනා කළා. ඒවායේ අර්ථ පැහැදිලි කරගන්න ගිහින් තමයි මහා කච්චායන මහරහතන් වහන්සේගේ සම්බන්ධතාවය ඇති වෙන්නේ. ඉතින් මේ දේවතාව අහන ප්‍රශ්නය තමයි මේ බද්දේකරත්ත කියන එක පිළිබඳව ප්‍රශ්න කිරීම කරනවා. මේ සමිද්දි හාමුදුරුවෝ ඒ බව දන්නවාද කියලා. බද්දේකරත්ත ගාථා දන්නවාද? ඉතින් දැනගෙන ඉඳලා නැහැ ඒ වෙලාවේ. හැබැයි එසේ අහන දේවතාවගෙනුත් එහෙනම් ඔබ දන්නවද කියලාත් අහනවා. නෑ මම දන්නෙත් නෑ. එහෙමනම් මේක බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා තමයි කිව්වේ. බුදුරජාණන් වහන්සේගෙන් අහන්න මමත් ඇවිදින්න අහගන්නම් කියලා තමයි මේ සමිද්දි හාමුදුරුවෝ දේවතා දුවත් සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී සමිද්දි හාමුදුරුවෝ විමසනවා මෙහෙම කාරණාවක් ගැන බද්දේකරත්ත ගාථා උත්තරීතර හුදකලාව පිළිබඳ මේ ගාථා මේ දේශනා හඳුනනවාද කියලා මේ විදිහට මගෙන් ප්‍රශ්න කළා. නමුත් මම ඒක දැනගෙන හිටියේ නෑ ස්වාමීනි මේ පිළිබඳ ප්‍රශ්න කිරීමටයි පැමිණී කියලා. ත්‍යාගයේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ බද්දේකරත්ත ගාථා 4ක් දේශනා කළා. ඒකෙන් දෙකක් තමයි මම මාතෘකා කරනකොට ධර්ම දේශනාවේ ආරම්භයේදීම සිහිපත් කළේ. අතීතං නාන්වාගමෙය නප්පටිකංකේ අනාගතං. අතීතය මෙතෙන්ට එන්නේ නැහැ. නප්පටිකංකේ අනාගතං. අනාගතය මෙතනට අපි බලාපොරොත්තු වෙලා වැඩකුත් නැහැ. කැමති වෙලා වැඩකුත් නැහැ. පච්චුප්පන්නංච ඊළඟට යදතීතං පහින යමක් අතීත නම් ඒ අතීත උදේ ඉක්මී ගියා. පහිනම්
අපත්තං ච අනාගතං අනාගතේ පැමිණියේ නැහැ. පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත සත්ත්ව විපස්සති ප්‍රත්‍යুৎපන්නේහි යම් ධර්මතාවක් අප තුල සමුදේ වෙනවා නම් ඒවා ඒ අවස්ථාවන්හිදී විදර්ශනාවට ලක් කරනවා කියන එකයි මේ ලක් කරන්නේ කියන එකයි මේ ගාථාවේ මූලික අසංහිරය. එතකොට ඒ බඳු නුවණැත්තා තං විද්වාන් ඒ නුවණැත්තා ගැන කියන්න පුළුවන් නොසැලෙන ඊළඟට මේ සංකල්පනා වශයෙන් ඇද නොගන්න නොසැලෙන මේ විදර්ශනාවට ඒ තැනත්තා යොමු වෙලා තියෙනවා කියලා. එතකොට මේ කාරණාව ගැන සඳහන් කරනකොට බුදුරජාණන් වහන්සේ ඊළඟ ගාථාවේදී දේශනා කරන්නේ අජ්ජේව කිච්ඡං ආතප්පං. අදම මේ කාරණාවට ඒ කියන්නේ ප්‍රත්‍යুৎපන්නය දකිමින් විදර්ශනයට යොමු වීම කියන මේ කාරණාව ආරම්භිය යුතුයි. වෑයම් කළ යුතුයි අදම. කෝජඤ්ඤා මරණං සුවේ කවුද හෙට මැරෙයිද කියලා දන්නේ. සුවේ කියන්නේ හෙටනේ. හෙට මැරෙයිද කවුද දන්නේ. මේකද මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මරණයට තියෙන බය නිසා විදර්ශනා කරන්න කියනවා කියන එකක් නෙමෙයි. අපිට විදර්ශනා කිරීම සඳහා අවශ්‍ය කාලය කොයි වෙලාවෙද ඉවර වෙන්නේ කියන්නේ අපි දන්නේ නැහැ මේ ජීවිතේදී. ඒ නිසා වහවහ කටයුතු ආරම්භ කරන්න. නහිනෝ සංගරන්තේන මහා සේනේන මච්චුනා මහත් සේනා ඇතිනේ මාරයා සමග කිසිම මිතුරු කිවිසුමක් නැහැ කියලා තමයි ඔය ගාථාවේ තුන්වෙනි ගාථාවේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දැනගෙන කෙසලස්ථාවන වීර්යයෙන් යුක්තව වාසය කරන පුද්ගලයා එවං විහාරින් ආතප්පින් අහෝරත්තමතං දිවා රාත්‍රී දෙකේ. අන්න ඒ බඳු කෙනෙකුට ඒ මුනිවරයන් වහන්සේ ශාන්ත මුනිවරයන් වහන්සේ ප්‍රකාශ කරන්නේ බුදුහාමුදුරුවෝ නැමැති ශාන්ත බුද්ධ මුනිවරයා දේශනා කරන්නේ තං වේ බද්දේ කරත්තු. ඒ විදර්ශනාවෙහි නියැලෙන පුද්ගලයා උත්තරීතර හුදකලාවෙහි නියැලුණු කෙනෙක් කියලා. ඉතින් මේ බද්දේ කරත්ත කියන වචනය පිළිබඳව තිබෙන එක විවරණ පිළිබඳ ගැටලු තියෙනවා. ඔය ඒ රාත්‍රියක් කියන අදහස තමයි බොහෝ විට ප්‍රකටව ලියවිලා තියෙන්නේ. නමුත් ඒකේ ගම්භීරාර්ථය ගත්තයින් පස්සේ ඒක රත්ත කියලා කියන්නේ රත්ත කියන්නේ ඇලුණු, ඒක කියන්නේ හුදකලා. හුදකලාවේ ඇලුණු. බද්ද වූ ඒක රත්ත කියලා කියන්නේ උත්තරීතර වූ හුදකලාවෙහි ඇලුණු කියන තේරුමයි. ඒකාන්තයෙන්ම උත්තරීතර හුදකලාවෙහි ඇලුණු නියැලුණු පුද්ගලයෙක් හැටියට තමයි මේ විදර්ශනා භාවනාව සිද්ධ කරන්නේ. මොකද වෙනස් සූත්‍රවලත් අපිට හම්බ වෙනවා මේ ඒක විහාරී සදුතිය විහාරී කියන ව්‍යවහාර අපිට හම්බ වෙනවා. ඒක විහාරී කියනකොට හුදකලා විහරණය, සදුතිය විහාරී කියලා කියන්නේ දෙවන්නේක් සහිතව වාසය කිරීම කියලා. ඒ නිසා හරීම මේ විදර්ශනා ප්‍රඥාව හරියටම භාවිතා කරන කෙනෙක් විශාල පිරිස් මැද හිටියත් ඔහු තුල හුදකලාව තියෙනවා. ඒ වගේම යම් කෙනෙක් හුදකලාව ඉන්නවා. නම තෘෂ්ණාව දෙවන්නා කොටගෙන නම් ඉන්නේ එයා සදුතිය විහාරී කෙනෙක් කියලා. ඉතින් ඒ නිසා මේ තෘෂ්ණාව ඔස්සේ තමයි අපි අපේ විවිධ ලෞකික ක්‍රියාකාරකම් සම්බන්ධතා නිර්මාණය වෙන්නේ. ඒක නිසා හුදකලාව හිටියත් තණ්හා සහිතව ඉන්නවා නම් නියම හුදකලාව නෙමෙයි කියන්නේ. එතකොට එතන තියෙන්නේ විදර්ශනාව හරියට වැඩෙන්නේ නැහැ කියන එක. ඒ නිසා අපි මේ මොහොතේ අපි පච්චුප්පන්නය කියන එක ගැන යම් පැහැදිලිකමක් ඇති කර ගන්න ඕනේ. ඉතින් මේ කතා කරන දේශනාව ධර්ම කරුණු ගොඩකින් පුරවලම දේශනා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මේ හුදකලාව පුහුණු වෙන්නේ කොහොමද කියන එක ගැන ටිකක් කියලා දුන්නොත් හොඳනේ නේද? ඒ කාරණාවට අවධානය යොමු කරන්න මට හිතෙනවා. ඒ නිසා අපි කල්ැතුව අපි තේරුම් අරගනිමු
මේ මොකද්ද මේ පච්චුප්පන්නය කියලා කියන්නේ? පච්චුප්පන්නංච යෝ ධම්මං කියලා කියනකොට ඉතින් අපි වැඩි ගොඩාක් දේවල් ගැන හිතන්න ඕනේ. යම් චේතනාමය සකස් කිරීම ස්වභාවයක් තියෙනවා නම් ඕවට තමයි ධම්ම කියලා කියන්නේ. ආයේ වෙන මොනවත් නෙවෙයි. එතකොට ඒවා පච්චුප්පන්න වෙනවා කියලා කියන්නේ ප්‍රත්‍යයන්ගෙන් සමුප්පන්න වෙනවා කියන එකනේ. ඒක සිද්ධ වෙන්නේ මේ මොහොතේ. ඉතින් මේකේ තියෙන වචනේ තියෙනවා පච්චුප්පන්නං කියනකොට අතීත කෘදන්ත අර්ථයක්. ඕක ඉතින් ව්‍යාකරණ ක්‍රමයට හිතනකොට එහෙම තියෙනවා. ඒ අතීත කෘදන්ත කියන්නේ අතීතයට නෙමෙයි ඕකයි. එතකොට මේකයි මේ දැන් සමුදය උණු දේනේ අපිට අමුදය උණු කියන එක. එතකොට මේ මොහොතේ සමුදය උණු తত্ত্বය තමයි අපි අත්දකින්නේ. සමුදය වුණු දේවල් සමුදය වීම වශයෙන් තේරුම් ගැනීම කියන එක තමයි මේ පටිච්චසමුප්පාද ධර්ම න්‍යායයේ තියෙන විශේෂ ලක්ෂණය. මොකද හැමතැනම අපිට හම්බෙනවනේ සමුදය ධම්මානුපස්සීවා විහෙරති, වය ධම්මානුපස්සීවා විහෙරති. මේක හරි අවශ්‍යයි. ඒ පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය දැන් ඉතින් කතා කරලා මොකද දෙනෙක් දන්නවා. නමුත් මම මේ වෙලාවේ කෙටියෙන් සිහිපත් කරන්නම්. ඊමස්යෙන් සති ඉදන් හොත්. මේ ඇති කල්ලි මෙය වෙයි. එතකොට මේ ඇති කල්ලි කියනකොට අපි දැනගන්න ඕන මෙය ඌ කල්හිවත් වෙන මොකුත් නෙවෙයි. ඒ ඌ කල්හි අනිත් දේ වන්නේය කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. මේක පරියටම ප්‍රත්‍යুৎපන්නයටම යොදලා බුදුරජාණන් වහන්සේ ඔය නිරුත්තිපත සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙන්නේ ඒ වෙනස පැහැදිලි කරන්නමයි. මේ මොහොතේ සමුදය වීම කියන එක තමයි අපි තේරුම් ගන්න. පටිච්චසමුප්පාද ධර්ම න්‍යායයි මස්සින් සති බහොටි මස්සුප්පාදා. මේ ඉපදීන නේද උපදී. එතකොට ඉපදිලා කලක් තිබිලා තව පස්සේ මේ තවත් දෙයක් එකට උපදිනවා කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ඒ මොහොතෙහි අඤ්ඤමඤ්ඤ පච්චේ වශයෙන් තමයි මේ සියල්ල සමුදය. එතකොට මේ විශ්ව කතාව අතීත අනාගත පච්චුප්පන්න කියලා කාලත්‍රයකට බෙදිලා යනවානේ. අපේ මතකයේ තියෙන්නේ අපේ හුරුව තියෙන්නේ මේ අතීත අනාගත පච්චුප්පන්න. අපේ මනස හුරු වෙලා තියෙන. ඒක පුළුල් වැඩක්. මහ විශාලයි. දැන් අතීතය ගැන කතා කරනකොට සමහර වෙලාවට සංවෘත විවෘත කල්ප බොහෝ ගණන් අතීතය කතා කරන්න පුළුවන්. අනාගතය ගැන බුද්ධාන්තර මෙච්චර කාලයකට පස්සේ කියලා ඕනනම් කතා කරන්න පුළුවන්. නමුත් ඒ එකකින්වත් අපිට අපේ මාර්ගයේ වඩන්න නෙමෙයි මේ සංකල්පයේ උපකාරය. අපිට යමක් අපේ අත්දැකීමට ගෝචර වන්නේ යම් තැනකද එතන තමයි අපි තේරුම් ගන්න. ඒ නිසා තමයි අපේ බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව අපි දකින්න ඕන. මේ මොහොතේ මට තියෙන අවිද්‍යාව. මේ මොහොතේ මට ගොඩනැගෙන සංස්කාර. මේ මොහොතේ මට ගොඩනැගෙන විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වින්දන, තණ්හා, උපාදාන, භව කියන එකත් අපි තේරුම් අරගන්න ඕන කරන්නේ මේ මොහොතට. මේ භව කියන වචනේ තේරුම මේ අපේ මනසට බැවෙනවනේ පැවැත්මක් පිළිබඳ හැඟීමක්. ආන් ඒක. එතකොට අපි අත්දැකීම් පවත්ව ගන්න කැමතියි. අත්දැකීම් පවත්වා ගන්න අපි කැමති වෙලා තියෙන අර භව කියන ස්කන්ධ හදනවනම් ස්කන්ධ භේදයක් සිදු වෙනවා. මරණය කියලා කියන්නේ ඒක තමයි. අපි ගත කරන ජීවිතයක කෙලවර වන අවස්ථාවත් මරණ. ඒකට කියනවා කලෙවර නිකේපය කියලා. ස්කන්ධයන් බිඳ බිඳ යන අවස්ථාවේ ස්වභාවය මරණ. පටිච්චසමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ විභංග සූත්‍රය ආදී සූත්‍රවල පැහැදිලි කරලා දීලා තියෙන්නේ ප්‍රත්‍යুৎපන්නේ දකින්න කියලා. එතකොට මේ ප්‍රත්‍ය 12ම ප්‍රත්‍යুৎපන්නයට දැක්කහම තමයි
අපි මේ මොහොතක් පාසා ගොඩනගෙන සංසාර ස්වභාවයක් නේද මේ තියෙන්නේ කියන දේ අපිට ටික ටික පැහැදිලි වෙනවා. දැන් ඔය සමහර අවස්ථාවලදී අපේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. මේ විදිහට ප්‍රත්‍යංගයේ සම්බන්ධතාව දකින්න. අතීතයේ සිදු වුණෙත් මේ ප්‍රත්‍ය සම්බන්ධතාව මතු සිදු වෙනවා නම් වන්නේත් මේ ප්‍රත්‍ය සම්බන්ධතාව කියලා දකිනකොට අපි පටිච්චසමුප්පාද ප්‍රත්‍ය 12 බෙදලා වෙන කරලා වෙන පැති වලට දාලා නැහැ. එතකොට ඒ 12 මේ ක්‍රියා සම්බන්ධතාව තමයි අතීතයේ සිදු වුණා. අතීතානාගත නායන්නේති කියලා කියන්නේ ඒකටයි වචනේ. දැන් ප්‍රත්‍යুৎපන්නයේ අපි දකිනවා නම් බුදුහාඳුරු සමහර වෙලාවට අහන දෙයක් තමයි ප්‍රත්‍යুৎපන්න ප්‍රත්‍ය සම්බන්ධතාව දකින කෙනෙක් අතීතයට දුවනවාද කියලා. උබ්බන්තම් පටිදාවේ යාති. අතීතයට දුවනවාද කියලා. නෑ. ඊළඟට අනාගතං අභිනද අනාගතයට යොමු වෙනවද නෑ. ප්‍රත්‍යুৎපන්නේ හරියට දකින්න එක්කලා මේ මොකද අතීත අනාගත දෙපැත්තට යන්න ගිහිල්ලා තමයි උඹ දෙනෙකුට දෘෂ්ටි හැදෙන්නේ. මම සංසාරේ සදාකාලිකයි කියලා හිතවිල්ලක් පහළ වෙන්නේ. එහෙම නැත්නම් අතීත දැන් මෙනෙහි කරන්න ගිහිල්ලා හිටන් යම් අවස්ථාවක ඉඳන් එහාට පේන්නේ නෑ යාට. මොකද සමහරු කුබ්බේ නිවාසානුස්සති ඥානේනොත් අතීත සිහි කළාය කියනවනේ. එහෙම අතීත සිහි කළාට සිහි කරපු දාම යම් තැනකදී නතර වෙනවා. ඉන් එහාට පේන්නේ නැහැ. එතකොට එයා හිතනවා මම ඊට කලින් ඉඳලා නැහැ. මෙන්න මෙතනින් තමයි මම පටන් ගත්තේ කියලා. ඉතින් ඔතනට ගියාන් පස්සේ එතන ඒක මොකද්ද? ඔකට තමයි බුදුහාඳුර අදිච්ච සමුප්පන්නවාද කියලා හිටන් අයින් කළා. මේක මේ මොකද මේ ලෝකයේ මිනිස්සු ඥානය ගවේෂණය කරන කීපයක් තියෙනවා. ශ්‍රුතියෙන් ඥානය ගවේෂණය කරනවා, තර්කයෙන් ඥානය ගවේෂණය කරනවා, යෝගී ප්‍රත්‍යක්ෂයෙන් ඥානය ගවේෂණය කරනවා. දැන් සමහර යෝගී ප්‍රත්‍යක්ෂයෙන් ලැබපු ටික හරි. හැබැයි ඒ අනුව නිගමන ගන්න ගිහිල්ලා තර්කානුකූල නිගමන, තාර්කික නිගමන වශයෙන් වැටෙන වෙලාවක් තියෙනවා. ඒ වගේ දෙයක් තමයි. පුබ්බේ නිවාසානුස්සති ඥානයක් ඇටියට යෝගී ප්‍රත්‍යක්ෂයක් වශයෙන් හරි. හැබැයි දැක්කේ ආත්මයක්. ඔන්න වැරදුනොත් අනාගතය සම්බන්ධනොත් ওই ප්‍රශ්නේමයි. දැන් චතුූපපාත ඥානය ඇති කෙනෙකුට පුළුවන් කෙනෙක් මිය ගිහින් ඊළඟ භවයට වැටෙන හැටි දකින්න. ඔය තියෙන සත්‍යේ පස්සේ චවමානේ උපපජ්ජමානේ කියන යත කම්මූපගේ සත්‍යේ පජානාති කියන කර්මානුරූපව ඊළඟ භවයට යන හැටි දකින්න. එතකොට එකම ආත්මයක් ගමන් කළා කියලානේ හිතෙන්නේ. මෙන්න මේ නිසා ශාශ්වතවාද බිහි වුණා. සමහරව ඉතින් කල්පනා කළා මේ ආත්මය තියෙනවා තමයි. නමුත් ඔය ආත්මය තිබිලා ඉවර වෙනවා. ඉවර වෙන දවස තමයි උච්ඡේද කියලා කියනවා. නිමාවක් පනවනවා. ඉතින් අන්තිමට මොකද වුනේ? ඔය එකක්වත් බුදුහාමුදුරන් වහන්සේගේ දහම ප්‍රකාශයට පත් වෙන නිගමන නෙවෙයි. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මයේ න්‍යායයේ තියෙන මෙච්චරයි. ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇති කල්ලි මේ වෙයි නම් ඉමස්සින් අසද්දී ඉදන් නොහෝති කියන නිරෝධ න්‍යාය. අනික තමයි ඉමස්සුප්පාදා ඉදන් උප්පජ්ජති ඉමස්ස නිරෝධා ඉදන් නිරෝධති. මේ උපන් කල්ලි මේද උපදී. ඒ කියන්නේ මේ නිකම් මතුවෙන්නේ නැහැනේ. ඒක මතුවෙන්නේ ඉන්ධනයකුත් එක්ක. ඉන්ධනයකුත් එක්කයි මතුවෙන්නේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අපි මේ අපේ හිතවල තියෙනවා ගින්න වෙනම තියෙනවා ඉන්ධන වෙනම තියෙනවා කියලා. එහෙම සිතිවිල්ලක් තියෙනවනේ ඉන්ධන පිරවුම්හලුත් තියෙනවනේ පාර අයින. ගෙවල් පිටිපස්සේ ඒ කාලේ නම් ධර්මැහිත් තිබුණ ඉන්ධන ගබඩාවනේ නේද? ඒ විදිහට ගත්තම අපි එහෙම හිතුවට ගින්නට ආහාර වන විටයි යමක් ඉන්ධනය වන්නේ.
ඔන්න ඔබ තේරුම් ගන්න. ගින්නට ආහාරය වන විටයි යමක් ඉන්ධනය වන්නේ. යමක් ඉන්ධනය වන විටයි ගින්නට ප්‍රකට වීමක් ඇත්තේ. ගින්න කියලා දෙයක් සමුදය වෙන්නේ දහනය වෙන්න ආහාර වෙන්න දෙයක් තියෙනවා නම් විතරයි. මෙන්න මේ විදිහට තමයි එතකොට මේකේ ප්‍රධානියා කවුද? දරද ගින්දරද අපි දන්නේ නැහැ. එහෙම ප්‍රධානිය හොයලා වැඩක් නැහැ. ඔන්න ඔය ස්වરૂපේ මේ අඤ්ඤමඤ්ඤ පච්චේතාව අපි තේරුම් අරගන්න. එතකොට තමයි අපිට ප්‍රත්‍යুৎපන්නය පැහැදිලි වෙන්නේ හොඳට. ඒ නිසා අපි මේ ප්‍රත්‍යুৎපන්නය තේරුම් අරගන්නේ මොනම හේතුවක් නිසාවත් නෙමෙයි. අපි භවය කියලා රැවටිලා ඉන්න නිසා. අපේ රැවටිල්ල කඩා ගන්න එපා අපි. අපි පැවැත්මක් මවා ගන්නවා. ඒ මොහොතට සිදුවෙන සකස් වීමක් බව නොදැන අපි පැවැත්මක් මවා ගන්නවා. ඕකත් ඔය ගින්නි උපමාවෙම කතා කරන්න පුළුවන්. දැන් අපි හිතමු වේලිලා වියලි වෙච්ච තනබිස්සක් තියෙනවා කියලා. මේ වියලි තනබිස්සේ අපි කෙලවරකින් ගිනි තියනවා. දැන් මොකෝ සිද්ධ වෙන්නේ? අපි ගිනි කූරක් ගහලා කොන දැල්ලුවා. දැන් මොකද වෙන්නේ? මේ ගින්නට ආහාර හම්බ වෙනවා. ආහාර හම්බ වෙනවා, ගින්න ඇවිලෙනවා. ආහාර හම්බ වෙනවා, ගින්න ඇවිලෙනවා. ආහාර මොනවද? අර වියලි තන. එතකොට අපි බැලුවොත් එහෙම අපි ගිනි කූර ගහනකොට මුලින්ම මතුවෙච්ච ගිනි දැල්ලද නේද? නෙවෙයිනේ නේද? මේ කොච්චරනම් මේක ඒක එහෙම ගිනි දැලි ඉතුරු වෙන්නේ නැහැ. එකක් නැහැ. අපිට නමුත් දැන් ඒක එකක්. යම් අවස්ථාවක මේ තනබිස්සේ ගින්නට අල්ලගන්න උපාදානය කරගන්න තියෙන දේවල් ඉවර වුණා. තනබිස්ස ඉවර වුණා. ඉවරුණාන් පස්සේ මොකද වෙන්නේ? ගින්න නිකම්ම නිවුණා කියලා තැනට යනවා. ඉතින් අපිට ඉතින් ඕක භාෂාවත් හරියම නිවුණා කියන තැනට යනවා කියලා එහෙම කියනකොට භාෂාවත් අපිට ඉතින් හරියම පටලැවිලා. නිවුණා කියලා කිව්වහම කිසි ගැටලුවක් නැහැ. සංසාරෙත් ඔච්චර තමයි. අපේ මේ සලායතනික අත්දැකීම් ලෝකයෙන් නිතර අත්දැකීම් වලින් අපි මේකට පැවැත්මට උත්තේජනය දෙන හින්දා ඉතින් පවතිනවා. එතකොට ඒ සලායතනික උත්තේජන ඉවර වුණු දාට සලායතන නිරෝධෝ නිබ්බාණං කියලා බුදුහාමුදුරුවෝ වදාරන්නේ ඔය හින්දා. ඉතින් ඔන්න ඔය කාරණාව අපි තේරුම් අරගන්න. ඉතින් ඒ පිළිස තමයි මේ බද්දේ කරත්ත ගාථා. දැන් අපි ගාථාවල අර්ථයක් ටිකක් පැහැදිලි කළානේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගාථා ටික දේශනා කරලා නැගිටලා විහාරයට වැඩියනේ. ඒක බුදුහාමුදුරන් වහන්සේ කරන එක දෙයක්. මොකද ශ්‍රාවකයන් අතරත උනන්දුවෙන් කතා බහට ලක් වෙලා ප්‍රශ්න විසඳගන්න බුදුහාමුදුරුවෝ අවස්ථාවන් හදලා තියලා කුටියට වටින ගතිය තමයි. ඉතින් ඒක ශ්‍රාවක අනුකම්පාවෙන් කරන දෙයක්. ඉතින් දැන් මේක ගැන අපිට තේරෙන්නේ නැහැ මේ කාරණේ. කොහොමද මේ පච්චුප්පන්නං ජයෝ ධම්මං කියලා හොයන්නේ කියලා. හරි අවුලයි දැන්. ඒ හින්දා මොකද කළේ? වද්දේක කවුද මේ කච්චායන හාමුදුරන් වහන්සේත් නුදුරේ වැඩ ඉන්නවා. උන්වහන්සේ මේ සංක්ෂිප්ත දේශනාවන් විස්තරාර්ථ වශයෙන් දේශනා කිරීමේ සමත්කමක් තියෙන ස්වාමීන් වහන්සේ නමක් සංඝයා අතරත සම්භාවිතයි. බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේගෙනුත් ඇගයුම් ලැබලා තියෙන කෙනෙක්. අපි ගිහින් උන්වහන්සේගෙන් මේක අහගමු. ඉතින් උන්වහන්සේට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. එහෙම ඉදිරිපත් කළාම ඒකේ බුදුහාමුදුරුවෝ මේ කච්චායන හාමුදුරුවෝ ඒක පාරට උත්තර දෙන්න යන්නෙත් නැහැ. ඉතින් ශාස්ත්‍රු ගෞරවය නිසා ඇයි ඉතින් උන්වහන්සේගෙන් ඇහුවේ නැත්තේ ආදී දේවල් කතා කළා. කමක් නැහැ එහෙනම් මේ මම උත්තරයක් දෙන්නම්. ඉතින් ඒක පස්සේ බුදුහාමුදුරන් වහන්සේ මුණ ගැහුණාම අහලා විමසලා තීරණයක් ගන්න. මට තේරෙන්නේ මෙහෙමයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. ඉතින් එහෙම දේශනා කරපු කිසිම කාරණාවක් බුදුහාරවන්ට පස්සේ සංශෝධන ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා නැහැ. මොකද ඒ තරමටම මේ
ශාන්ත පදය පිළිබඳව කිසිම වාද විවාදයක් ඒ ආර්ය උතුමන් තුළ ඇති වෙලා නැති හින්දා ඇති වෙන්නේ නැහැ. මොකද මේ ඔය අග්ගපදය කියලා කියන්නේ නිවන පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඇති ඒ උතුම සියල්ලේ හේතුඵල සම්බන්ධතාව ගන්නවා. ඉතින් දැන් මෙතන තියෙන අතීතන් දැන් ඔක කච්චායන හාමුදුරුවෝ විස්තර කරලා දුන්න හැටි අපි කතා කරමු ටිකක්. අතීතං නාන්වාගමේ කියලානේ මුල්ම තියෙන්නේ. කොහොමද මේ ඉස්සරලා බලන්න ඕන මේ අතීතය ලොහු බැඳීමක් අපි අතින් තියෙනවානේ. මොකද අපි හැම කෙනෙකුටම තියෙනවා පැරණි අත්දැකීම්. ඇහින් කනින් නැහෙන් දිවෙන් කයෙන් මනෙන් ලබාගත්ත නානා මාදිරියේ මිහිරි අමිහිරි අත්දැකීම් තියෙනවා. දැන් ඔය අත්දැකීම් ලබන අවස්ථාවේදීත් කෙලස් වලින් තමයි ඕක උන්නේ. දැන් මේ අත්දැකීම් මතක් කරගෙන මේ වෙලාවෙත් මොකද කරන්නේ? අලුතෙන් කෙලස් හදන ප්‍රවණතාවක් අපිට තියෙනවා. ඉතින් මේ අතීතේ ලුහු බඳින්නේ කොහොමද කියලා ඔන්න උන්වහන්සේ කියලා දෙනවා. ඉති මේ චක්කු අහෝසි අතීත මත්තාන. ඉස්සර මගේ ඇස මෙන්න මෙහෙම තිබුණා. ඉති රූපාති ඒ ඇසට මේ වගේ රූප තිබුණා. මුණ ගැහිමවා ඒ වගේ තත් චන්දරාග පටිපද්දං හෝති විඥානං ඒවා ගැන චන්දරාගයෙන් අපි විඥාණයෙන් බැඳුනා. චන්දරාග පටිපද්දයෙන් චන්දරාගයෙන් බැඳුණු විඥාණය කෙරෙහි අපි සතුටු වුණා. තද විනන්දති ඊට පස්සේ තද විනන්දන්තෝ අතීතං ආන්වාගමේති. ඒවා අභිනන්දනය කරන. ඒ කියන්නේ අතීතයේ මෙහෙම අත්දැකීම් ලැබුවා මෙහෙම සතුටු වුණා කියලා හිතා අතීතය ලුහු බැඳීමක් කරනවා. ලුහු බැඳීම කියන එකත් තේරෙනවා අඩු නම් ඉතින් තලු මැරීම කියලා එකක් කිව්වොත් ඒක වඩාත් හොඳට තේරෙනවා. දැන් මේ සිද්ධ කරන්නේ කිසිම වරදක් නෙවෙයි කියලානේ සාමාන්‍ය හිතන්නේ. අපි මනස් කර්ම වශයෙන් හරියට කර්ම හදනවා. මනස් කර්ම අතීතය ගැන මෙනෙහි කර මෙහෙම ඒ කාලේ නම් කොච්චර ෂෝක්ද ආදී වශයෙන්. එහෙම නැත්නම් අහවලු මට මෙහෙම කරදරා කළා මට දැනුත් මතක් කරනකොට මට පුදුම තරහක් යන්නේ කියලා එනවා. ඇලින් ගැටින් රැවටින් ඉතින් ඔක්කොම රැවටින් පිහිටලම තියෙනවා එතන. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපේ කච්චායන හාමුදුරුවෝ ඉතා ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මේ අතීතය අල්ලගෙන අතීතයේ ලුහු බැඳගෙන අතීතය අනුගමනය කර ඔහේ ඉන්නවා. ඉති මේ ඔය විදිහට මගේ ඇස මෙසේ විය මගේ රූප මම අත්දකින රූප මෙහෙමිය කියලා ඉතින් ඒවා පිළිබඳ චන්ද්‍රාග පටිබද්දත්තං පටිබද්දං හොති විඥානන්ද චන්ද්‍රාගයෙන් දැන් බැඳිලා ඒක අපි කොහොමද මිදෙන්නේ කියන එක අපි කරන්නේ කොහොමද? දැන් ඕක ප්‍රතිපදාවක් ඕන කරනවානේ අපිට. දැන් සිතිවිලි වල තමයි පංච උපාදානස්කන්ධය හැදෙන්නේ කියලා අපි දන්නවා. ආයතන හයකින් අපි අත්දැකීම් ලබනවා කියන්නේ රූප නිමිති 6 ආකාරයකින් ගන්නවා කියන එක. 6 ආකාරයකින් ඒවා විඳිනවා කියන එක. ආයතන 6 නිසා 6 ආකාර වෙන්නේ. එතකොට අපේ නොඑක් සංඥා තියෙනවා මේ අපේ මනසේ අපි ගබඩා කරගෙන. ඒ සංඥා තුලින් තමයි ලෝකේ අපි අල්ලන්නේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා ඔස්සේ. එතකොට ඒවා පිළිබඳ ඊට පස්සේ විතර්කන කරනවා, චේතනා ගොඩනගනවා. සංඛාර කියලා කියනවා ඒකට. ඔය සංඛාර කියලා කියන්නේ ච ඉමේ භික්කවේ චේතනාකාය. කතමේ සංඛාර. මොනවද මේ සංඛාර කියලා කියන්නේ? සවැදෑරුන් චේතනාකායයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් අපි ඇහින් දැක්ක ඒවා ගැන සිතුවිලිමව. කනින් අහපු දේවල් ගැන, නැහැයෙන් ආග්‍රහණ කළ දේවල් ගැන, දිවෙන් රස බලපු දේ ගැන, නැහැ ඊළඟට කයින් පහස ලැබූ දේවල් ගැන, මනසින්ම සංකල්පනාවේ වශයෙන් නැවූ දේවල් ගැන අපි මෙනෙහි කර නැවත නැවතත් අපි මොකද කරන්නේ? රූප වින්දන සංජානන සංචේතන විජානන ක්‍රියාවලියකට අහු වෙනවනේ. ස්කන්ධ ක්‍රියාවලිය කියන්නේ මේකනේ. දැන් මේ පංච ස්කන්ධනේ දුක කියලා කිව්වේ මේ හදලා තියෙන්නේ දුක කියන එක ගැන නිසක වැටහීමක් බුද්ධ ශ්‍රාවකයාට එපෑ.
එහෙම නැත්නම් මේක තමයි හරිම සතුටුදායක තත්ත්වය කියලා හිත ඉන්න තාක්කල් අපිට භව නිරෝධයක් උදෙසා අපේ සිත් නවන්න බෑ. පැවැත්මට රැවටි ඉන්න සිතට භව නිරෝධෝ නිබ්බානං කියලා භව නිරෝධයේ පිණිස නිවන පිණිස ධම් දේශනා කරනකොට චිත්තන්න පක්ඛන්දති නප්පසීද දින සම්පිත. සිත වැදගන්නේ නැහැ. පැහැදෙන්නේ නැහැ. අයියෝ මොකද්ද මේ කියන්නේ? මේ ඔක්කොම අනිත්‍යයි. මේ අනිත්‍යයි කියලා කියන්නේ බාහිර දේවල් වල අනිත්‍යතාවක් තියෙනවා. ඒකත් ඇත්ත තමයි. හැබැයි දැන් ඒ බාහිර දේ ආශ්‍රය වුණත් දැන් මම ඇලුම් කරන බාහිර දෙයක් තියෙනවා කියනකොට මට ප්‍රශ්නය වන්නේ බාහිර දෙයට වඩා ඒ පිළිබඳ මගේ ඇලුමනේ. එතකොට බාහිර දෙයට හානි වෙනකොට මගේ ඇලුම් ලෝකය දරා වැටෙනවා. මම දුක් වෙනවා. අපි ඉතින් හිතා ඉන්නවා බාහිර දේවල් නිසා දුක් ඇති වෙනවා කියලා. බාහිර දේවල් නිසා නෙවෙයි අපේම දුක් මවා ගන්නවා. එතකොට අපි ඇලෙන්නේ ගැටෙන්නේ මොකේද? අපේම චේතනාමය සකස් කිරීම වලට අපි ඇලිලා තියෙනවා. අර සංඛප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ මේ සංකල්පණයට ඇලින එක තමයි පුද්ගලයාගේ කාමය කියලා කියන්නේ. අපි සංකල්ප හදාගන්න ඉතින් බාහිර නිමිති අල්ලගෙන අහංකාර මමංකාර කියලා දෙකක් අපිට හැදෙනවනේ. මොකද නිකම්ම අනිත්‍යයි කියලා හරියන්නේ නැහැ. මොකටද මේ වෙන්නේ කියලා බලන්න එපා නේද? එතකොට ඉමස්මින්ච සවිඥානිකේ කායේ බහිද්ධාච නම සබ්බ නිමිත්තේ මේ සවිඥානික කය බාහිර නිමිතිත් ඇසුරු කොටගෙන තමයි අහංකාර මමංකාර කියන දෙක ඇති වෙන්නේ. අහංකාර කියන්නේ මම කියන සංඥාව. මමංකාර කියන්නේ මගේ කියන සංඥාව. මම කියනකොට අවිද්‍යාව, මගේ කියනකොට තණ්හාව, අවිජ්ජා තණ්හා. දැන් මේ දෙක අපිට පහළ වෙන හැටි අපි දන්නේ නැත්නම් අපි මොන දේවල් අනිත්‍යයි දුකයි අනාත්තයි කිව්වත් අපිට විදර්ශනාවක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රත්‍යපන්නයේ අපේ චේතනාමය සකස් කිරීම අවංකව අව්‍යාජව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිකම් මන්ත්‍රය වගේ නිකමට තිබුණට හරියන්නේ නැහැ මේක. ඒ නිසා මේ අනිත්‍යතාව දුක්ඛ වඩන මේවා තේරුම් ගන්න කෙනෙක් මේ කයට සහ මනසට කියන මේවට ඔක්කොටම මම කියන මගේ කියන චින්තාව සංඥාව ආරෝපණය කරගෙන දැන් සංසාර අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ අපේ සිත පොඩ්ඩක් මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා නීවරණයන්ට යට වෙන එක පොඩ්ඩක් මෙල්ල කරන්න සිත සමාධිමත් කර ගැනීමත් අවශ්‍ය කරනවා. කෙනෙකුට පුළුවන් නම් ආනාපාන සතිය ඔස්සේ සිතෙහි ඔය ධානා තත්ත්වවලට යන්න පුළුවන්, ගැඹුරට යන්න පුළුවන් ගමනක් ඒක. නමුත් අපි යම් පමණකට සමාධි චිත්තය හරි මොකද කායපස්සද්දි චිත්තපස්සද්දි හඳුනා ගැනීම මට්ටමවත් අපි කරගන්නවා. දැන් බුද්ධානුස්සතිය භාවනාවක් අපි කරනකොට බුදුගුණ තේරෙන්න බුදුගුණ මෙනෙහි වෙන්න චිත්ත සමාධිය. එතකොට අසුභ මානසිකාර්යය වඩනකොට මේවා ටික ටික තේරුම් ගන්නවා. මේ චිත්ත සමාධිය වැඩෙනකොට තමයි පස්කම් සුවේමයි අපිට සතුටු වෙන්න තියෙන්නේ කියන මිත්‍යාව අපෙන් ගිලිහිලා යනවා. නැත්තම් සමාධිය සුවයක් දන්නේ නැත්තම් කයමයි මම කියන චින්තාවට නැති අපි නතුරු වෙලා ඉන්නේ. එතනදී පංචකාම ගුණයෙන් ඇරෙන්න සතුටක් දන්නේ නැහැ. ඔක බුදුහාමුදුරන් වහන්සේ ඉපත් කළානේ නා මේ වේදනා සංයුත්තේදී අසුතවා පුත්‍ජනෝ නප්පජානාති දුක්ඛාය වේදනාය නිස්සරණ අඤ්ඤතර කාමසුඛ දුක් වේදනාවන්ගේ නිස්සරණයක් දන්නේ නැහැලු අසෘතවත් පුත්‍ජනය පංචකාම ගුණයෙන් තොරව. ඒ කියන්නේ පංචකාම ගුණයෙන්මයි සැනසෙල්ලක් තියෙන්නේ කියලා හිතා ගැනීම තමයි එතන තියෙන්නේ. නමුත් බුද්ධ ශ්‍රාවකයා මේක ගිහි පැවිදි ભેදයක් නැහැ. සිව් පිරිසම මේ සසුන් පිළිවෙත කෙරේ උනන්දුවක් වෙනකොට චිත්ත සමාධියක වටිනාකම දැනගෙන චිත්ත සමාධියක අත්දැකීමක් හඳුනගෙන තියෙනවනම් ඒ හඳුන ගන්නවා නම් වරින් වර චිත්ත සමාධියෙහි නියැලෙන්න පුළුවන්කමක් තියෙනවා. එයා දන්නවා අසුතවද සුතෝ ආර්ය ශාවකෝ පජානාති දුක්ඛාය වේදනාය නිස්සරණං අඤ්ඤතර කාමසුඛ. කාමසුඛෙන් අන්‍යතරව දුක් වේදනාවන්ගෙන් නිදහස් වී ආත්මදීමක් දන්නවා. ඒ කියන්නේ අර සිතේ සමාධි ගුණය හඳුනනවා.
ඉතින් මේවා අපි ටික ටික දියුණු කරගෙන අපේ විදර්ශනා මානසිකාරය ගැඹුරු කරන්න ඕන. ඉතින් ඒ උදෙසා තමයි අපි මේ ප්‍රත්‍යুৎපන්නය පිළිබඳව ධර්ම දේශනා කරන්නේ. පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්නෙත් ප්‍රත්‍යুৎපන්නය කියලා කිව්වා. ස්කන්ධයන්ගේ සමුදය සිදු වෙන්නේ දැන් බලාගෙන ගියාම ප්‍රත්‍යুৎපන්නය බව තේරෙනවා. ඉතින් අපිට ඕන නම් බුදුරජාණන් වහන්සේ මේ වගේ කාරණා පිළිබඳ දේශනා කරන සූත්‍ර දේශනා අපිට නොඑක් දේවල් හොයාගන්න පුළුවන්. එකක් තමයි දැන් අර මහා තණ්හා සංකේ සූත්‍රය ගත්තායින් පස්සේ මේ සත් රූපයත් කන ශබ්දයක් නායත් ගන්ධයක් දිවත් රසයක් කයත් පහසත් මනසත් ධම්මත් ඔය කියන සම්බන්ධතාව ඇති තැන මොකද සිදු වෙන්නේ? ඒ ස්පර්ශ වින්දන තණ්හා උපාදාන ඔය ඔක්කොම සකස් වෙනවා. ඉතින් අපි ඇලීම් ගැටීම් අනුරෝධ විරෝධ කියන ඒවාට පැමිණෙනවා. අපි සිතේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති හඳුනන්නේ නැහැ. ඒ නිසා අපි අර සංකල්පනා ලෝකයටම හසු වෙලා එතන දුක් වේදනාම වර්ධනය කරගන්නවා. මොකද භවය අපි ලෝකයා දන්නේ දුක් වේදනාවට කරුණු. දැන් අපි හිතලා බැලුවොත් මේ පංචකාම ගුණික අධ්‍යක්ෂින් ලෝකයේ පස්කම් සුවයක් හැටියට තියෙනවා. ඒකත් ඇත්ත. සුවයක් නැත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුවයක් ඇති නිසාමයි ඒවට පුද්ගලයා ඇලෙන්නේ කියලා. හැබැයි ආදීනව ඇති නිසාමයි ඒවෙන් මිදෙන්නේ කියලා. ඔන්න වෙනස. සුවයක් ඇති නිසා අපි ඇලෙනවා. ආදීනව දක්නා නිසා අපි මිදෙනවා. එහෙනම් බුද්ධ ශ්‍රාවකයා ආස්වාදයේ ඇලීමට සංසාරිකව හුරු පුරුදු වී තිබුණත් මොකද ඕක එකපාර පුද්ගලයාගේ මනසින් කැඩලා යන දෙයක් නෙමෙයි. අපි ටික ටික ක්‍රමානුකූලව ආදීනව පක්ෂ සිහිපත් කරගන්න බලන්න ඕනේ. දැන් ඔය තපුස්ස ගාපති සූත්‍රයේදී අපේ බුදුරජාණන් වහන්සේ හුදකලාව වැඩ ඉන්න මේ විවේක සුවයෙන් වැඩ ඉන්න ගිය අවස්ථාවක මේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ගෘහපතිතුමා කියනවා මේ පස්කම් සුවයෙන් අත්මිදලා මේ නෛෂ්ක්‍රම්‍යයේ සිත් අලවාගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා දැක්කාම මට හරි පුදුමයි. ගිහි අපිට නම් ඒක මහා ප්‍රපාතයක් වගේ කියලා. ඒ කියන්නේ ඔන්න හොඳ කාරණාවක් කතා කරන්න හොඳ එකක් අහුණා කියලා හිතන් බුදුහාඳුරෝ නවද ආනන්ද හාමුදුරුවෝ තපුස ගෘහපතිතුමාගේ අතින් අල්ලගෙන බුදුහාඳුරෝ වැඩ ඉන්න විවේකයෙන් වැඩ ඉන්න තැනට ගිහිල්ලා ස්වාමීන් මෙන්න මෙහෙම කතාවක් මෙයා කියනවා කියලා බුදුහාඳුරන් වහන්සේට සඳහන් කළා. එතකොට බුදුහාඳුරෝ ඔක ඇත්ත තමයි. ඔක ඇත්ත කාරණාව. මම බුදු වෙන්න ඉස්සර වෙලා මම මේ ගිහිගෙන් නික්මලා මම මේ ප්‍රයත්නය දරද්දී මගේ හිත නෛෂ්ක්‍රම්‍යයේ නොඇලෙන අවස්ථා ඇති වුණානේ. බුදුහාමුදුරුවෝ සිතාත් තවුස්තුමා මේ කියන්නේ. තවුස්තුමා හැටියට ආනබි සම්බුද්දස බෝධිසත්වස්සේව සත්ව වේලෝස. බුදු වෙන්න ඉස්සර බෝසතකෝ ඉන්න කාලේ මට මේ ප්‍රශ්නේ ආවනේ. ඒ ආපුලාවේ මම කල්පනා කළා මෙච්චර මේ නෛෂ්ක්‍රමයේ මෙච්චර අතහැරීමක් කරලත් මොකද මේක තියෙන්නේ කියලා. එතකොට උන්වහන්සේ බැලුවයි කිව්වා මොකද්ද ඇයි මට මෙහෙම වෙන්නේ? මම මේකේ ආදීනව ප්‍රත්‍යක්ෂ කළා දැක්කම මදි. ඒ නිසා මම නැවතත් මේකේ ආදීනව මෙනෙහි කරන්න ඕන කියලා උන්වහන්සේ ආදීනව මෙනෙහි කරන්න පටන් ගත්තා. එතකොට තමයි තේරුනේ. එතකොට බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මම මේ වැඩේ පටන් ගන්න ඉදිරියට ගෙනිච්චෙත් ඔහොම. ඒ නිසා මේක මේ ප්‍රපාතයක් වගේ පේන එක පුදුමයක් නෙවෙයි කියලා. ඒ නිසා එතනදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කළේ කොහොමද? ඒ නිසා මේ සිත මනමින් ආරක්ෂා කරන්න. ඒ කියන්නේ නීවරණයන්ට යට නොවි. ඉතින් දැන් මේක දැක්කහම මේක කිව්වයින් පස්සේ ඉතින් මේ අද තියෙන සංකීර්ණ සමාජ ක්‍රියාවලියක් තුළ අපි කොහොමද මේ සිත ආරක්ෂා කරන්නේ කියන ප්‍රශ්නයම තියෙනවා. ගොඩාක් තියෙනවා. සංකීර්ණයි තමයි සමාජය. ඒක කොයි කාලෙත් එකයි. පොඩි විස්තරවල වෙනස් වෙන විතරයි තියෙන්නේ. ඒ සංකීර්ණතාව තුළ අපි කාරණේ අපි හරියට තේරුම් අරගන්නවා. මොකද බුදුහාමුදුරන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ
මුළු ලෝකයම එක හඬින් නිවන් මඟට ගෙන්නන්න නෙමෙයි. මොකද ඒක කෙරෙන දෙයක් නෙමෙයි. බුදුරයන් වහන්සේ නමක් ලෝ පහළ වුණාම බොහෝ සත්‍යෝ නිවන් දකින්න බව ඇත්ත. නමුත් තවත් බොහෝ සත්‍යෝ ඉතුරු වෙන බවත් ඇත්ත. ඒකයි හැටි. ඒ ධර්මතාව බුදුරයන් වහන්සේලා නොදැන නෙමෙයි. මොකද යම් අය භවයේ කෙලවර කරන්න වාසනා සම්පත්තිය දැන් මොහුකුරා ඇවිදින් තියෙනවා. ඒ අයට ධර්මයේ දේශන දැනගන්න ලැබෙන්න ඕන. ආන් ඒ හින්දා තමයි බුදුවරුන් වහන්සේලා ලෝ පහළ වෙන්නේ ධර්මයේ දේශනා කරන්නේ කියන එක අපි තේරුම් ගන්න. ඉතින් අපිටත් මේ තියෙන්නේ දැන් මේ අපේ බුද්ධ ශාසනය කෞතුම් බුද්ධ ශාසනය දැන් අපේ දැසට නිමිති වෙන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රතිමා වහන්සේලා ඇරෙන්න. නමුත් අපිට ධර්මයේ තුලින් බුදුහාමුදුරන් වහන්සේ දැක ගන්න පුළුවන්. ආන් ඒ හින්දා අපි මේ කරුණ දකිමින් ආදීනව මෙනෙහි කිරීම පැහැදිලි කර ගන්න දැන් අද අපි ගත්තොත් එහෙම අද ලෝකයේ ව්‍යසනයකට මුහුණ පාලා තියෙනවා. මාංශ කය තියෙනවා නම් නේද මේ කොරෝනා වෛරසය පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ. මාංශ ශරීරයක් නැත්තම් නෑනේ. එහෙනම් මාංශ ශරීරයක ඉන්නකොට තමයි ඒක වෙන්නේ. එහෙනම් අපි තේරුම් අරගන්න ඕනේ. මොකද මේ භවය කියලා කියන්නේ මාංශ ශරීරවලින් ඉන්න අය නෙවෙයි විතර නෙවෙයි සංසාර සත්වයෝ කියන්නේ. සංසාර සත්වයා භෞතික ආහාරයට පිරිහීම නිසා භෞතික ආහාරයට ගිජු වීම නිසා තමයි මාංශ ශරීරගත වෙන්නේ. භෞතික ශරීරය එතකොට මාංශ ශරීරය ඇති වුණාන් පස්සේ තමයි ඇතිවීමත් එක්ක තමයි ක්‍රමක්‍රමයෙන් දස අකුසලය ඇති වෙන්නේ. දස අකුසලයත් එක්ක තමයි අනෙක් සියලු අකුසල් නොයෙක් ඒවා පටන් ගන්න. ඊළඟට නොයෙක් චේතනාමය සංයෝජන ශක්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන ඒවලදී ඔය මේ කාමරාග පටිඝ කියන ඒවා ඔක්කොම සකස් වෙන්නේ මේ මොකද දැන් බ්‍රහ්මකායිකව හිටිය සක්කාය දිට්ඨිය තියෙනවා. නමුත් කාමරාගය නැහැ. හැබැයි කාමරාගයේ සමුච්ඡේද ප්‍රහාණයක් කරපු නැති සත්වයෙක් නෑ. එයා ඊළඟට එන්නේ කාම භවයට. ඇවිල්ලා කාම ලෝකේ කාමාද්දකින් ලබන්න තමයි එයා ඊට පස්සේ. මොකද මේ අපේ කෙලෙස් වල ස්වභාවයක් විසින් තමයි අපිට මේ කය ලැබලා තියෙන්නේ. මේ කයේ සියලුම ක්‍රියාකාරීත්වයේ තියෙන කෙලෙස් වලින් කරන ලද නිර්මාණයක්. මූලික ජීව විද්‍යාත්මක සබඳතාවක් ඒක බොහොම ඇහැට නොපෙනෙන බීජ අවස්ථාවක් සවිඥානික වුණු තැන ඉඳලා තමයි අනික ඒ සවිඥානික වුණා කියලා කියන්නේ සංසාර සත්‍යයක් මේක ඇල්ලුවා. ඡන්නම්බික්කවේ ධාතුණං උපාදාය ගබ්බස්සාවක්ඛන්තිය. මේ ධාතු හයක් පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන මේ ධාතු හයේ උපාදානය නිසා තමයි මව් ගැබකට රිංගුවේ. ඊට පස්සේ මේ ඔක්කාන්තියසති නාම රූපං. දැන් එතන තමයි නාම රූප දැන් එතනයි වැඩේ. ආයතන සකස් වීමට පසුබිම එතනයි හදෙන්නේ. පස්සේට පසුබිම එතනයි සකස් වෙන්නේ. වේදනාවට නැඹුරු වෙනවා පස්සේ තියෙනවා. වේදනාව විඳින්නහුට අනේ වේදියමානසකෝ පනහං භික්කවේ ඉදන් දුක්ඛන්ති පඤ්ඤතේ. වේදනාව විඳින්නහුට මම මේ දුකයි කියන. දැන් අපි සුඛ වේදනා මට්ටමේ ලෞකික වින්දනයක් ලැබුවත් ඒක දුකට අන්තර්ගතයි කියන එක කියන්නයි මේ ටික කිව්වේ. ඒ බව තේරෙන පමණට තමයි භව නිරෝධයට සිත පුහුණු කරන්න හිත පෙළඹෙන්නේ. නැත්නම් එහෙම අපි නැවතත් අර මේ ලෞකික අර වින්දනයන් විසින් අපිව පස්සට අදිනවා. දැන් සෝතාපට්ටි ඵලයටපත් වූ කෙනෙකු තුල කාමරාග පටික තියෙනවා. ඒ අය ගෘහස්තනම් යෝග ජීවිත පවත්වනවා, දරුවනුත් ඇතිරි කරනවා. ඒක කතාවක් නෑ. නමුත් ඒ අය තුල තියෙන තහවුරු වෙච්ච සංයමයක් මොකද්ද? අපාය ගමනීය අකුසලයකට තරම් ඒ රාගය, ද්වේෂය බලගතු වෙන්නේ නැහැ. ඒකයි එතන තියෙන විශේෂතාව. ඒ නිසා අපේ මනස අපාය ගමනීය අකුසලයකට අපේ රාග දෝෂ මෝහ ලිහිල් කරගන්න. රෝග දෝෂ මෝහ තුනී වෙලා යන්න. උවමනා විදිහටවත් අපේ මනස සකස් කරගන්න මේ මූලික විදර්ශනා විෂය තේරුම් අර ගැනීම අත්‍යවශ්‍යයි. ඒක පැත්ත. අනික දැන් අපි කතා කළා ස්කන්ධ ගැන. ආයතන ගැනත් කිව්වනේ දැන්. ධාතු ගැනත් කියවනේ. බලාගෙන ගියාම උවමනා කරන ඔක්කොම ටික තියෙනවා. මේ ස්කන්ධ ආයතන ධාතු කියලා කියන්නේ අපිව මේ මොහොතේ බෙදලා බලනකොට අපිට හම්බ වෙන ටිකක්.
ඊළඟට ඔය ක්‍රිකෙන් ඇරෙන්න අතීතයේ මීට වඩා වෙන දෙයක් තිබුණෙත් නැහැ. මතු අනාගතයේ මීට වඩා වෙන දෙයක් ඇති වෙන්නෙත් නැහැ. ඔය ආයතන ස්කන්ධ ධාතු තමයි නැවත නැවතත් සමුදේ වෙන්නේ. නිරුද්ධ වෙන්නේ. ඔච්චරයි අපි තේරුම් ගන්න. එහෙනම් ප්‍රත්‍යুৎපන්නය තමයි අපේ ධම්මක වඩා ගන්න තියෙන හොඳම තැන. ඉතින් ඒ නිසා දැන් මේ කතා කරන කියලා කතාංච මේ අතීතය ලුහු බඳින්නේ කොහොමද කියලානේ මේ කිව්වේ. දැන් අපි බලමු මේකේ වච්චායන හාමුදුරුවෝ කොහොමද අතීතය ලුහු නොබඳින්නේ කියලා. ඉති මේ චක්කුන් අහෝසින් අතීතමත් දානන් කියලා දැන් හරි මම අතීතේ මට ඇස් තිබුණා. රූප දැක්කා. නමුත් මේ ඒ ගැන දැන් මේ විඥාණය චන්ද්‍රාගයෙන් බැඳෙන්නේ නැත්තම් චන්ද්‍රාගයෙන් නොබැඳෙන නිසා ඒ පිළිබඳ නැවත බලාපොරොත්තු වීමක් නැත්තම් තදබිනන්දති. එතකොට ඒබඳු අභිනන්දනයක් නොමැති නිසාම අතීතයේ යලි තලු මරණ ආපහු ලුහු බඳින කෙනෙක් වෙන්නේ නැහැ. අන්න අතීතයෙන් මිදී සිටීමේ ස්වභාවය. දැන් ඔය අතීතය ගැන කියලා කිව්වා. ඊට පස්සේ කච්චායන හාමුදුරුවෝ මොකද කරන්නේ? අනාගතයේ ලුහු බඳින අනාගතයේ කැමති වෙනවා කියන්නේ මොකද්ද කියලා ඕන් කියලා දෙනවා. මොකද දැන් අපිට මේ වෙලාවේදී මේවා ඔක්කොම තේරුම් ගන්න ලේසියි. ඉති මේ චක්කුන් සියා දැන් බලාපොරොත්තු වෙනවා මගේ ඇස මෙන්න මේ විදිහට මට ඇස ලැබෙන්න ඕන. අනාගත මද්දාන. මේ විදිහේ රූප මට ඉති රූපානේ පටිලත් කියලා ලැබෙන්න ඕනයි කියලා. අපපටි ලද්දස පටිලාභය. එතකොට Tamanට දැන් ලැබිලා නැති නමුත් මතු ලැබේවා කියලා බලාපොරොත්තු වෙන දේවල් ලබා ගන්න තමයි මේ සිත පනිදහි. චිත්තම් පනිදහි. සිතේ දැන් ප්‍රනිධාන ප්‍රාර්ථනා කරනවා. චේතසෝ පනිධාන පච්චයා තදබිනන්දති. දැන් හිතින් ප්‍රාර්ථනා කරමින් බලාපොරොත්තු වෙමින් ඒවා පිළිබඳ අභිනන්දන සතුටු වීම ඇති කරගෙන ඉන්නවා. තදබිනන්දන්තෝ අනාගතම් පටික. ඉතින් ඒ අභිනන්දනයේ තියෙන තාක් අනාගතයේ කැමතියි. දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කරපු තැන් තියෙනවා. ඔය දසවස්තුක සම්මාදිට්ඨිය ගැන කියනකොට තියෙනවා මෙලෝ ඇත පරලෝ ඇත කියලා දෙයක්. අත්‍යයන් ලෝකෝ අත්ති පරලෝකෝ කියන එක සම්මාදිට්ඨියක කියලා. ඒ කියන්නේ මෙලෝ සත්වයාට පරලෝ ඇත පරලෝ සත්වයාට මෙලෝ ඇත. ඒ කියන්නේ ඉත්තත්ත අඤ්ඤතත්ත කියන පැනවීම සිදු වෙනවයි කියන එක දැකීම. ඊළඟට ඔතන තවත් තියෙනවා විශේෂ කාරණාවක්. යම් කිසි කෙනෙක් මේ සද්ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න යොමු වෙන්න අවශ්‍ය දැක්ම පිළියෙල වෙමින් එනවනම් කොටින්ම කියනවනම් සෝතාපට්ටි ඵලසච්චි ක්‍රියාය පටිපන්න. ඒ කියන්නේ සෝවන් වෙලා නැහැ. නමුත් සෝවන් වීමේ මේ ප්‍රතිපදාවට දැන් බහැපු කෙනෙක් බහැගලා ඉන්න කෙනෙක් නම් ඒ බහැලා ඉන්න එක්කෙනාට තියෙන විශේෂ ලක්ෂණයක් කෝසම්බි සූත්‍රයේ පෙන්නනවා. න ඉදලෝක චින්තාය පසුතෝ හෝති න පරලෝක චින්තාය පසුතෝ හෝති. මේ ලෝකේ දිනා ගන්න තියෙන දේවල් එක්ක දඟලන්නේ නැහැ. දිනා ගන්න දෙයක් හොයනවනේ. පරලෝව මට මෙසේ දිනා ගන්න ලැබේවා කියලා එහෙකුත් නැහැ කියලා. ඒකේ තේරුම මොකද? ඔය මෙලෝ පරලෝව කියන එක සකස් වෙන්නේ තෘෂ්ණා අර සියලු සංසාරික ප්‍රශ්න තියෙනකම්. සංසාරික ප්‍රශ්න තියෙනකන් මෙලොවක් ඇත පරලොවක් ඇත කියන එක පැන වෙනවා. හැබැයි අපි කියමු දැන් සෝතාපන්න වුණාට මේක සත්‍යය දැනගත්තට තව තියෙනවා පරලොව පිළිබඳ අපේක්ෂා. ඒ නිසා මොකද කියන්නේ එයා පරලොව යනවා. සුගතිගාමී වෙනවා. කොටින්ම කියනවා අනාගාමී වෙච්ච එක්කෙනාට ඉතුරු වෙලා තියෙන ඒ නිසා සුද්ධාවාසකායික වෙන්න වෙනවනේ. නමුත් දැන් ඒ උදවිය ඒ උතුම දන්නවා මේකේ ලෙඩේ. යම් කිසි කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් නම් ඉදලෝක චින්තාය මනසිකරන න ඉදලෝකම් මනසිකරෝති න පරලෝකම් මනසිකරෝති න ඉදලෝක සංඤ්ඤාස න පරලෝක සංඤ්ඤාස න ඉදලෝකම් නිසාය ජායති න පරලෝකම් නිසාය ජායති. රහතන් වහන්සේ මේ ලෝකයේ පරලෝකයේ සලකගෙන ධ්‍යාන කරන්නේත් නැහැ, සංඥා වවන්නෙත් නැහැ, මනසිකාර ගොඩනගන්නෙත්. එහෙනම් මේකේ අපි සම්බන්ධතා මොකද? භව නිරෝධයක් අපේක්ෂා කරන අය මේ ගමනේ ආරම්භයත් අවසානයත් කියන එක සම්මා දිට්ඨිය වශයෙන් අහලා දැනගෙන හරි තියෙන්න ඕන. එතකොට තමයි මේ ගමන හොඳට පැහැදිලි වෙන්නේ. ඉතින් දැන් කොහොම හරි දැන් අනාගතය
අනාගතයේ කැමති වෙනවා. දැන් කොහොමද අනාගතයේ කැමති නොවෙන්නේ කියන එකත් උන්වහන්සේ සාකච්ඡා කරනවා. ඉති මේ චක්කුන් සියා අනාගත මන්දා. මට මෙහෙම අනාගතය ඇස මොකද රූප ආදී දේවල් ලැබේ. හැබැයි ඒවා ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරගෙන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නෑ. යා. න තත්ත චන්ද්‍රාග පටිබද්ධං හෝති විඥානං නෑ. එතකොට පනිදාන පච්චා තදබිනන්දති ප්‍රනිදානය නිසා කැමති වෙනවා කියවනේ තදබිනන්දන්තු අනාගතම් පටිකං. ඒ අභිනන්දනය කරන නිසා මොකද වෙන්නේ? අනාගතේ කැමති වෙවි ඉන්නවා. දැන් මේ වෙලාවේ නැති දෙයක් හමක් නැහැ. ඉතින් ලබනාත්මේ හරි හම්බ වෙන්නේ කියලා හිතුවොත් එහෙම එතකොට අනාගත අභිනන්දනය සිද්ධ වෙනවා. දැන් ඊළඟට ඒකෙම කතා කරනවා උන්වහන්සේ මේ අනාගත අභිනන්දනයේ නැත්තේ කොතනද? අනාගතේ කැමති නොවීම. මට මොකද ඇස රූප ආදී මේ අත්දැකීම් මේ සලායතනික අත්දැකීම් මෙහෙම තියෙනවා ඒවා ලැබෙනවා. නමුත් එසේ ලැබේවා කියලා ප්‍රනිදානයක් ප්‍රාර්ථනාවක් ඇත්තෙත් නැහැ. ඒ විදිහට ප්‍රනිදානයක් නැති නිසා අභිනන්දනයක් ඇත්තෙත් නැහැ. අභිනන්දනයක් නැති නිසා අනාගතේ කමුතුවෙන් කැමති වීමක් ඇත්තෙත් නැහැ. අනාගතය පිළිබඳ දැන් අර මම මෙලොව පරලොව කතා කළේ අතීතේ බව තිබුණා අනාගත පරලොවක් බලාපොරොත්තු වෙනවනේ. එහෙම තියෙනවනේ. දැන් ඒ අතීත අනාගත එක මූලික වශයෙන් අපි සම්මාදිට්ඨියට සරල සම්මාදිට්ඨියට මේක අවශ්‍යයි. නමුත් අපි විදර්ශනා සම්මාදිට්ඨියට යනකොට ඉදලෝක පරලෝක කියන එක සලකාගෙන ඇති කරගන්නා වූ චිත්ත භාව ඇති වෙන විදිහක් නෑ. ඒවත් අයින් වෙන්න ඕන. අපි ඊළඟට යනවා දැන් මේ කතා කළේ අතීතය ගැන අනාගතය ගැන. දැන් බලාගෙන ගියාම මේ සාකච්ඡාවෙන් අපිට පේනුණා අතීතය ගැන හිතුවේ කොයි වෙලාවේද? මේ වෙලාවේ. අනාගතය පිළිබඳ ප්‍රාර්ථනා මැව්වේ කොයි වෙලාවේද? මේ වෙලාවේ. එහෙනම් ඒකේ තේරුම මොකද? පච්චුප්පන්නේ තමයි අපිට අතීතයක් මුණ ගැහෙන්නේ අනාගතයක් මුණ ගැහෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ අතීතයක් නැහැ කියලාවත් අනාගතයක් නැහැ කියලාවත්. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? අතීතය ඇදගෙන නෙමෙයි අපි විදර්ශනා මානසිකාරයේ වැඩි යුත්තේ. අතීතය ඇදගත්තොත් අපි ඉන්නේ විදර්ශනාවේ නෙමෙයි. අනාගත පැතුම් මැව්වොත් අපි ඉන්නේ විදර්ශනාවේ නෙමෙයි. දැන් ඊළඟට අපි යනවා පච්චුප්පන්නේට. පච්චුප්පන්නේ කොහොමද? කතංචාවසෝ පච්චුප්පන්නේසු ධම්මේසු සංහීරති. කොහොමද මේ ප්‍රත්‍යুৎපන්නේහි අද්දකින් අපි ඇදගන්නේ? යංචාවසෝ චක්කුං ඒච රූපා උභේමේතං පච්චුප්පන්න. ඇවැත්නි දැන් මේ කච්චායන ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ඇවැත්නි යමක් ඇසද යමක් රූපේද උභේමේතං පච්චුප්පන්න. දැන් එතකොට මේ ඇස රූපය කියනකොට අපි සාමාන්‍යයෙන් දැන් මේ කලක් තිස්සේ තියෙන ඇහැකින් කලක් තිස්සේ තියෙන රූප අත්දකින්නවා කියන මට්ටමක් නැත්තේ නෑ තියෙනවා. ඒ මට්ටම හැබැයි අපිට නිවන් දැක්ම සඳහා උපකාර වන්නේ නැහැ. භව තෘෂ්ණාවට නම් උපකාර කරනවා. නිවන් දැක්ම සඳහා අපිට උපකාර කරන්න නම් මේ මොහොතේ සමුදය වීම අපි දකින්න ඕන. දැන් ඇසක් අපිට සමුදය වෙන්නේ දැකීමේ කෘත්‍යයකුත් එක්කයි. එහෙම කිව්වහම තේරෙනවනේ දැකීමේ කෘත්‍යය කියලා. දැකීමේ කෘත්‍යය. එතකොට දකින්නේ බාහිරව අන්න බාහිර නිමිත්තක්. හැබැයි බාහිර නිමිත්ත අපිට පෙනෙන විදිහයි තියෙන විදිහයි සමාන නොවෙන්න පුළුවන්. අපි අත්දකින විදිය එකක්. බාහිර ලෝකයේ ඇති විදිය වෙන විදියක් වෙන්න පුළුවන්. හැබැයි මොන විදියට බාහිර ලෝකයක් තිබුණත් අපි අපේ මනසින් සංස්කරණය කරගන්නා ස්වභාවය තමයි අපිට සංසාර ගැටලුව වන්නේ. ඉතින් අන්න ඒක නිසා අපි අර කලිනුත් අපි මතක් කරගත්තනේ සංකප්ප රාගෝ කියලා. අපේ මේ සංකල්පණයට නෙමෙයි අපි බැඳෙන්නේ කියලා. එතකොට මේ දෙක පච්චුප්පන්නයි. ඇසත් රූපයත් අර අග්නි ඉන්ධන උපමාන කිව්වා වගේ වෙනම ගින්න තියෙනවා වෙනම ඉන්ධන තියෙනවා කියලා බැලුවට ගින්දර මතුවෙන්නේ දහනය වෙන්න දෙයක් තියෙනකොට. දහනය වෙන දෙයක් ඉන්ධනය වන්නේ ගින්න තියෙන විටයි. එහෙනම් මේ අඤ්ඤමඤ්ඤ පච්චේතාවයක
පහසු පිණිස ඒ වගේ නිදර්ශනයක් අරගත්තේ. දැන් මේ ඇහැ කන නැහැ දිවකය මන කියන මේ ආයතන 6 සමුදය වෙන්නේ ඇස සමුදය වෙන්නේ රූපයක් සමුදය වීමත් එක්ක. කන සමුදය වෙන්නේ ශබ්දයක් සමුදය වීමකුත් එක්ක. නැහැ දිවකය මන ගැනත් ওই විදිහටම තේරුම් ගන්න. ඉතින් ඔය එකක් කියලා අනික් ඒවා තේරුම් ගන්න කිව්වට අපි තේරුම් ගන්නවත් අඩුයි නේද? දැන් අපි ඒ නිසා අපි හිතලා බලමු මන කියලා. දැන් ඕන් අපි ඊයේ රූපයක් දැක්කා. ඒ දකින වෙලාවේ එතන පච්චුප්පන්න ඒ වෙලාව. ඒ වෙලාව මට පච්චුප්පන්න. නමුත් දැන් මට මතක් වෙන එක නෙවෙන්නේ නේ. දැන් චක්කු විඥානයක් නෙවෙයි පහළ වෙන්නේ. දැන් පහළ වෙන්නේ මනෝ විඥානයක්. ඒ වගේ අපි මේ වායේ ස්වභාවය දැන් මේ අපි කොච්චරනම් මේ ලෝකෙට බැඳි දැන් අපිට මේ පොතක තියෙන කරුණක් ඊයේ මම කියවා මට දැන් මතක නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒවා වුණත් අපි ඒවා අර මෝහයට සමහරවිට වැටෙන්න ඉඩ තියෙනවානේ. ඔය ලෝභයයි ද්වේෂයයි මෝහයයි හඳුනා ගැනීමත් මම හිතනවා ටිකක් කරන්න වෙනවා. මොකද අපි ඇලෙන්නේ මේ ලෝභය නිසා කියනවනේ. ගැටෙන්නේ ද්වේෂය නිසා. රැවටෙන්නේ මෝහය නිසා. හැබැයි අපි ඇලුනේ රැවටිලාම නෙමෙයිද? එහෙනම් මෝහයත් එක්කයි රැවටෙන්නේ. ඔන්නෝක තේරුම. අපි ගැටෙන්නේ රැවටීමක් තියෙන නිසාමනේ. එහෙනම් ගැටෙනකොට ගැටෙන්නේ මෝහයත් එක්කමයි. එහෙනම් මෝහය තමයි ලෝභ දෝෂ මෝහ තුනෙන් වැඩිම බරපතලම අකුසලය. අපි නොහිතපු දෙයක්. ඒ හින්දා තමයි අපේ බුදුරජාණන් වහන්සේ මෝහය මහා සාවද්‍යයි දන්ද විරාගය වරද වශයෙන් බලගත්ුයි ක්ෂය කරන්නත් අමාරුයි. නමුත් රාගය ගත්තාම වරද වශයෙන් බරගතු නෑ කියලා. හැබැයි ක්ෂය කරන්න අමාරුයි. ද්වේෂය වරද වශයෙන් බලගතුයි කියලා. ක්ෂය කරන්න පහසුයි කියලා. මොන ඔය විදිහේ ඒ විදිහේ මොකක් හරි පැත්තකින් පොඩි පහසුවක් තියෙනවා ලෝභ දෝෂ දෙකේ. මොහේ එහෙමයි කොනක් ඉතුරු වෙලාම නැහැ. එහෙනම් බරපතලම අකුසලය තමයි මොහය. අපි බෞද්ධ හැටියට අපි තේරුම් ගන්න ඕන කරන වැදගත්ම දේ ඒකයි. ඉතින් මේ පටිච්චසමුප්පාදය ගැන කතා කරන්නේ ස්කන්ධ ආයතන ධාතු වශයෙන් විශ්ලේෂණය කරලා කතා කරන්නේ. ඔය කාරණාව අපි නිරවුල් කරගන්න. ඉතින් දැන් මේ පච්චුප්පන්න කියන වචනේ ප්‍රත්‍යයන්ගෙන් උපන් කියන එකනේ. එතකොට මේ වෙලාවේ මේක අතීතේ වුණා කියන එකට වැටෙන්නේ නැහැ. අනාගතේ වන්නේ කියන එකට වැටෙන්නේ නැහැ. පච්චුප්පන්නේහි තමයි අපේ සංසාර ප්‍රශ්නේ ගොඩනැගෙන්නේ. ප්‍රත්‍යুৎපන්නේ තමයි සසරින් අත්මිදෙ ඉඳීම සඳහා ප්‍රයත්නය දැරිය යුතුව තියෙන්නේ. ඒ නිසා අපට ප්‍රත්‍යুৎපන්නය හරිම වැදගත්. ඒ නිසා අපි තේරුම් අරගන්නට ඕනේ මෙතනදී මේ මහා කච්චායන හාමුදුරුවෝ ඊටම වැදගත්ම කාරණාවක් නේ අපිට මේ කියලා දෙන්නේ කියලා. එතකොට පච්චුප්පන්නේහි අපි නොඇලෙන්න ඊට නොඇදෙන්න මොකද්ද අපි වැඩෙන්න ඕන කියන එක අපි තේරුම් ගන්නවා මේ ඇස. දැන් ඇසට රූපයක් පේනවා කියන එක වරදක් නෙමෙයි. ඒක ධර්මතාවක්. ඒක පුරාණ කර්මයේහි ප්‍රතිපාක වශයෙන් තියෙන දෙයක්. මේ ඇසට රූපයක් පේනවා කියන එක අපිට වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. කනට ශබ්දය ඇහෙනවා, නැහැට දිවට, කයට මනට සංකල්ප ලැබෙනවා කියන එක අපිට ඒක ධර්මතාවයි. ඒක මතු වෙනකොට ඒ අල්ලගෙන අපි ඒක අපේ කෙලෙස් තුලින් සංස්කරණයක් කරන්න ගිය තැන තමයි අபிසංස්කරණයට ගිය තැන තමයි මේ ප්‍රශ්නේ උදා වෙන්නේ. ඒ නිසා දැන් මෙතනදී කච්චායන හාමුදුරුවෝ ඒ රූප චක්කු විඥාන මේ රූපය උබේ මේතම් පච්චුප්පන්න දෙක ඒ ටික කතා කරනවා. තස්මින් පච්චුප්පන්නේ න චන්ද්‍රාග පටිපද. දැන් අපිට සාමාන්‍ය සිරිත තමයි අපිට චන්ද්‍රාගයට හුරු පුරුදු වෙච්ච නිමිත්තක් අපේ ඉඳුරන්ට ගැටෙනකොට අපිට චන්ද්‍රාගය තමයි ඇති වෙන්නේ.
දැන් එතකොට මේකේ චන්ද්‍රාගයට ඇටෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ කියලා මෙතන කියන්නේ. එහෙනම් ඊළඟට මොකක්ද තියෙන ප්‍රශ්නේ අපිට? මේ චන්ද්‍රාගයට නොඇටෙන්න අපි පුහුණුවක් ගෙනියන්න වෙනවනේ. ඔය පුහුණුව ගෙනියන ආකාරය ගැන අපි ටිකක් කතා කරලා බලමු. දැන් මේ කාලය ගැන මට පොඩ්ඩක් මතක් කරන්න. මේ පුහුණුව ගැන. දැන් මේ පුහුණුව ගැන කියනකොටත් මට පොඩි මේ සූත්‍ර කීපයක් අපිට හම්බ වෙනවා. මේ සලායතන සංයුත්තේ අපිට තියෙන අනිත්‍යයි කියලා දුකයි කියලා අනාත්තයි කියලා ත්‍රිලක්ෂණයක්නේ බලන්න තියෙන්නේ. දැන් අපි එතනදි තේරුම් අරගෙන ඉන්න ඕනේ මේ අපි අල්ලන්නේ මොකද්ද මේ ඇලීම් ගැටීම් රැවටීම් වශයෙන් අල්ලන්නේ මොනවද? රූප වේදනා සංඥා සංඛාර විඥානනේ. දැන් ඕක ඒ මොහොතේ තමයි අපි අල්ලන්නේ. උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. වචනයක් තියෙනවානේ. අල්ලගත්තොත් මම වෙමි මම මැවෙන්නෙත් එතනයි කියලා කිව්වා. මම මැවෙන්නෙත් එතන. උපාදාය අස්මීති හෝති නෝ අනුපාදාය. අල්ලගත්තොත් මම වෙමි යන්න වේ නැත්තම් නෑ. එහෙනම් මේ අල්ලා ගැනීමට අපේ හිත හුරු වෙලා තියෙනවා. ඒක තමයි අපි කාලාන්තරයක් තිස්සේ අපිට හුරු වෙච්ච දේ. භව ගණන් හුරු වුණු දේ. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව ගැන දේශනා කරන්න ගිහිල්ලත් චක්කුම් භික්ඛවේ අනිච්චං අතීතානාගතං. මේ අතීත දැන් අපි කතා කළානේ අතීතේ අල්ලන්නේ කොහොමද අනාගතේ අල්ලලා තියෙන්නේ කොහොමද කියලා. එතකොට මේ ඔක්කොම අනිත්‍යයි. මේක දුක්ඛයි කියලා කතා කරන සූත්‍රයේ ඊළඟ සූත්‍රයේ දුකයි කියලා කතා කරනවා ඊළඟ සූත්‍රයේ අනත්තයි කියලා කතා කරනවා. එච්චරයි වෙනස. එතකොට කෝපනවාදෝ පච්චුප්පන්නස්. අතීතයත් අනිත්‍ය නම් අනාගතයත් අනිත්‍ය නම් පච්චුප්පන්නය ගැන කියනුම කවරේද කියන එකනේ ඔය කෝපනවාදෝ කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මොහොත සැනකින් ශනයකින් නිමේෂයෙන් අතීතයට මේ ලිස්සලා යනවා. අපිට මේ මොහොතක් අල්ලගෙන ඉන්න බෑ. අල්ලගෙන ඉන්නවා කියලා එකක් නැහැ. එතකොට ඒවම් පස්සම්බික්කවේ සුතෝ ආර්ය ශාවකෝ අතීතස්මින් චක්කුස්මින් අනපෙක්කෝ. මේ කාරණාව දන්නා වූ ආර්ය ශ්‍රාවකයා අතීතය පිළිබඳ අපේක්ෂාවන් අල්ලන්නෙත් නැතුව අනාගතං නාබිනන්දිති අනාගතය පිළිබඳ බලාපොරොත්තු මවා ගන්නෙත් නැතුව මේ මොකද කරන්නේ? ඒ අතීතගත ඇස මේ වෙලාවේ අභිනන්දනය කරන්නෙත් නැතුව අතීතගත නිමිති මේ වෙලාවේ අභිනන්දනය කරන්නෙත් නැතුව මොකද කරන්න ඕන? පච්චුප්පන්නස්ස චක්කුස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ. පච්චුප්පන්නස්ස චක්කු කියලා කිව්වේ මොකද්ද එතකොට? අර මේ මොහොතේ අපට ලැබෙන නිමිත්තක් අපට අල්ලලා දුන්නු ඇස. සහ ඒ ඇස විසින් අල්ලලා දුන්නු නිමිත්ත. ඒකම විඥානේ පහළ වෙලා ඉවරයි ඈ. විඥානේ පහළ වෙනකොටම එතකොට චක්කු විඥානයක් පහළ වෙන්න මුල් වෙච්ච රූපයයි ඇසයි. එතකොට මේ තුනේ සම්බන්ධතාව තමයි පස්ස කියලා කියන්නේ. ඒ නිසා අපේ බුදුහාඳුර අපිට හරි ලස්සනට මේ කාරණා කියලා දීලා තියෙනවා. ලෝකය ගැන අපිට දාර්ශනික විදිහට මහා නිකම් චින්තන පටලැවිලි පටලවා ගන්න එපා කියලා වදාළේ. මේ මොහොතේ ඉඳගෙන අපිට ලෝකයේ සමුදය වෙන්නේ කොහොමද කියලා බලන්නේ. අපිට ලෝකයේ සමුදය වෙන්නේ පස්සේ නේද? පස්ස සමුදය සම්බේ ධම්මා. මේ සබ්බේ ධම්මා කියන එක උනත් ওই පස්සේ කාලේ උඟක් තේරුම් කරන්න ගිහලා නොඑක් අවුල් කරගෙන නෙදීන්නේ. මේ සබ්බේ ධම්මා කියනකොට තියෙන්නේ අපට නිමිති වෙන අපේ චේතනාමය සකස් කිරීම සියල්ල මිසක් වෙන මොනක්වත් නෙමෙයි. ඉතින් අපිට හරි ලෙහෙසි. බුදුහාමුදුරුවෝ ප්‍රශ්නේ ලිහිල් කරලා දුන්නා. ඒක තමයි මම කිව්වේ මේක අර මහා විශාල අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයක මහා ව්‍යාප්ත වෙච්ච
නේද? කාම රූප අරූප භවත්‍රයක ව්‍යාප්ත වෙච්ච මහා දැවැන්ත සිද්ධාමයක් බුදුහාමුදුරුවෝ අපිට අපි ඉන්න තැනට සීමා වෙලා බලන්නේ කිව්වා. දැන් අර සූම් තාක්ෂණය කියලා කිව්වේ ඒකනේ නේද? මම ඒකයි අහලා දැනගත්තේ මේක. සූම් තාක්ෂණය නේද ඒකට කියන්නේ? ඈ සූම් කළාම දැන් අර මොකද්ද තියෙන මේ මොන මැප් එකද කියන්නේ? Google මැප් එක ගත්තාන් පස්සේ මුළු ලෝකෙම තොරතුරු ගන්න පුළුවන් නේ. ඉතින් අපිට ඕන එක zoom කරගන්නවා නේ. zoom icon එකකුත් තියෙනවා නේද? zoom icon එක දාලා බලා ගන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ගත්තාම මේ අපිව ප්‍රශ්න වලින් පටලවන එක නෙමෙයි මේ බුදුහාඳුරුව කරලා තියෙන්නේ. අද අපි බුදුදහම ගැන තේරුම් ගන්න ගියන් පස්සේ මේ අපේ තියෙන අර බුද්ධිමය කුතුහලයන් දාර්ශනික කුතුහලයන් ඔක්කොම සංසිඳවන්න හැමදේම එකව කළා මහා තොරතුරු ගොඩාක් ඔළුවේ දාගෙන දැන් ඊට පස්සේ කියනවා අනේ මන් දන්නේ කොනක් පොටක් තේරෙන්නේ නැහැ මොකද්ද මේකේ කරන්නේ කියලා. දැන් මේ අපි කතා කරගෙන යන්නේ සරලව අපි ඉන්න තැන ඉඳන් අපි කොහොමද ධර්මයේ දාගන්නේ. බුදුහාඳුර අපිට කියලා දුන්නේ ඒ විදියයි. හරි ලේසි ක්‍රමය. මොකද දැන් අද අපි සූත්‍ර කීයක් අධ්‍යයනය කරනවදනේ. නමුත් බුද්ධ අපේ සූත්‍ර පිටකේ ආරම්භ බලපුවාම පේනවා ඒ හාමුදුරුවෝ ඒ උපාසකයා කවුරු හරි ඒ තැනත්තා දුන්නු අවවාදය විතරයි එයා දන්නේ. වෙන මොකුත් දන්නේ නැහැ. ඒ අවවාදය තුලින් එයා යනවා. හැබැයි ඉතින් ඒ බඳු අය යම්කිසි අතීත සංසාරයක මොහුකුරා ගිය මේ කුසල ශක්තියක් තියෙනවා. ඒක පිබිදෙන්න අවස්ථාව උදා වීමයි තියෙන්නේ. ඒ නිසා ඒක ශ්‍රේෂ්ඨ විශේෂ සුසුකමයි. අපිට මේ අවස්ථාව ගිලිහිලා ගිහින් තියෙනවා. මම හිතන්නේ අපි ඒ වෙනකොට කිසිම සුසුකමක් නැතුව ඉන්න ඇති. කොහොම හරි පොඩි හරි සුසුකමක් තියෙන්න ඇද්දෝ කියලා හිතෙනවා. අනාගතය ගැන පොඩ්ඩක් බලන්න. ඒ හින්දා මෙන්න මේ ටිකක් කියලා දෙන්න ටිකක් ඉඳලා බලන්න කියලා කිව්වොත් දන්නේ නැහැ. කොහොම වුණාද අපිට තේරෙන්නේ නැහැ. මොනවා නමුත් මේ බුදුහාඳුර හරි සරල තැනකින් අපිට ධර්මයේ කියලා දුන්නේ. දැන් අර කවුද අර පොටිල හාමුදුරුවන් හරි උගත් කියනවා නේද? පොටිල හාමුදුරුවන් හරි උගත්. ඔක්කොටම ධර්මයේ කියලා දෙනවා. පන්ති පවත්තලා කියලා දෙනවලු. ඉතින් උන්වහන්සේට අන්තිමට බුදුහාඳුර පොඩි මේ සමච්චලයක් කරානේ නේද? ඇයි අනුන්ට කිව්වට Tamanට මුකුත් කරගෙන නැහැ. ඒ නිසා තුච්ච කියන වචනේ මුලට දාලා තමයි පොටිල කියන නම කියන්නේ. හිස් කියලා. මේ ගැන සංවේගයටපත් වෙලා ඇත්ත තමයි කියලා උන්වහන්සේ පිරිසටත් නොකියා 30 ගව්වක් දුර මේ අරණ්‍ය සේනාසනයක ඉන්න භික්ෂුන් වහන්සේලා මුණ ගැහෙන්න ගියා කියලා. ඒ 39ක් වැඩ ඉඳලා තියෙනවා. අන්තිම සාමණේර හාමුදුරුවෝත් රහතන් වහන්සේලා එතන. එතකොට ඒ රහතන් වහන්සේට තමයි සිද්ධ වුණේ පොටිල හාමුදුරුවන්ව ධර්මාබෝධයට පමුණුවන්න. අනිත් හාමුදුරුවෝ කියනවා ඉතින් ඔබතුමා හරි උගත් දක්ෂයි. ඒ නිසා අපි කොහොමද මෙච්චර දේවල් කියන්නේ. ඒ නිසා ඊළඟ එක්කෙනාගෙන් අහලා බලන්න කීකේ ඔක්කොම යවනවා. ඉතින් මානයත් පරීක්ෂා කරලා බලලා අපේ ඒ සාමණේර ස්වාමීන් වහන්සේ දුන්නු කර්මස්ථානයේ ගැන කියන්නේ මම මේ යන්නේ. උන්වහන්සේ දුන්නු කර්මස්ථානයේ තියෙන මෙච්චරයි. බොහොම ලදරු මනසකින් කියන ලදරු කතාවක් ලදරු වුණාට ගැඹුරු කතාවක්. හුඹහක් තියෙනවා. ඒ හුඹහේ හිල් 6ක් තියෙනවා. ඒ හිල් 6න් හිලකින් ඕන් කවුරු තලගොයෙක් මේකට රිංගනවා නේද? එතකොට එහෙම නේද කතාව තියෙන්නේ. කොහොම හරි ඒ සිදුරු 5ක් වහලා එකක් විවෘතව තියන්න කියනවනේ. ආන් ඒකයි මේකේ නිදර්ශනය කියනනේ. සිදුරු 5ක් වහන්න. එතකොට දැන් අපිට S2 පියාගත්තයින් පස්සේ සිදුරු 5ක් වහිනවා. මනෝද්වාරයේ විවෘතයි. ඔය ඔතන තියෙනවා ඊට පස්සේ මනෝද්වාරයෙන් එන්නේ මොනවද? අතීතයේ අත්දැකීම්, අනාගත අත්දැකීම්, අනාගත බලාපොරොත්තු අතීත අත්දැකීම් හොගාලා ගලා එනවා.
දැන් ඒක අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ උන්වහන්සේට කාම ව්‍යාපාද විහිංසා විතරක පහළ වුණායි කියලා. බුදු වෙන්න ඉස්සර බුදු වෙලා නෙමෙයි වරද්ද ගන්න එපා. මේ බුදු වෙන්න ඉස්සර අනබි සම්බුද්දස්ස බෝධිසත්ත්වස්සේව සතෝ හේතතහොස්. උන්වහන්සේ සඳහන් කළා එතනදී මේ මම අතීතයේ වුණා එනවා වැඩි. අනාගතයේ වුණා නැති තරමයි. මේ මොහොතේ වරින් වර එනවත් එනවා. එතකොට මොකද මම මේකට කරන්නේ? දැන් එතනදී බුදුරජාණන් වහන්සේ ගත්ත ක්‍රියාමාර්ගය තමයි මේ ඔය කියන කාම ව්‍යාපාද විහිංසා විතර්ක එනකොට මොකද කළා කියන්නේ? මේ විතර්ක මට අවැඩයි. මට මේ විතර්කය පහළ වෙනවා කියන්නේ අනුන්ටත් අවැඩයි. දෙපසටම අවැඩයි. මේ විතර්කයේ තියෙනකොට ප්‍රඥාව නිරුද්ධයි. ප්‍රඥාව නැහැ. වෙහෙසයි. විගත පක්කිකෝ. නිවන පිණිස නෙමෙයි මේක. අනිබ්බාන සංවත්තනිකෝ කියලා මෙනෙහි කරනකොට අර උපන් විතර්කය අස්තේට යනවා. විතක සංඨානේ. ඔන්න ඔය උපක්‍රමය. දැන් ඒ වගේ අපිට පුළුවන් එන සිතට අනිත්‍යයි කියලා අපි අනිත්‍යතාව දැන් අනිත්‍ය කියන එක මොකද්ද කියන්න දන්නවනේ. බාහිර වාස්තවික දේවල් වල අනිත්‍යයි ගැන කතා කරන්න යනවා නෙමෙයි. අපේම චේතනාමය සකස් කිරීම වල අනිත්‍යතාවනේ අපි දකින්නේ. දැන් එන නිමිති හැකිතාක් දුරට සියල්ල අපිට ගන්න බෑ. මොකද ඒ තරම් වේගවත් වෙනවා. මේ අනිත්‍යතාව දකිමින් ඉන්නකොට මොකද වෙන්නේ? අන්න සිතවිලි නැති පරතර ටිකෙන් ටික අහු වෙන්න පටන් ගන්නවා. මේ කය මනස අතරත වෙනස හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒකත් හොඳ විදර්ශනා මානසිකාරයක් ඔය අනිමිත්ත භාවනාවක් ඒක. ඒ වගේ අනිමිත්ත භාවනාවල් වගේ ඒක පුහුණු වෙන්න හොඳ දෙයක්. නමුත් ඊට කලින් ටිකක් කළ යුතු දෙයක් මම කියන්න. දැන් අපි සාමාන්‍යයෙන් මම මේක පුහුණු වෙන්න පටන් ගත්ත කාලේ කරපු විදිය මේකයි. සාමාන්‍යයෙන් හිතන්න පටන් ගත්තේ දැන් අපිට මේ ධර්මතාව දැන් තේරෙනවා බණ අහලා. මේ අවුල තමයි මේ සලායතනික ගොඩනැගිල්ල තමයි මේ තියෙන්නේ කියලා. එහෙම තේරුම් අරගෙන අපි ඊට පස්සේ මේ මොහොතේ තමයි මට සමුදේ වෙන දේ මට හම් වෙන්නේ නිරුද්ධ වීමක් තියෙනවා නම් ඒක වෙන්නේ මේ මොහොතේ තමයි. එහෙම දැනගෙන අපි මොකද කරන්නේ? අපට සිදුවෙන්නේ මූලික මොන විදිහේ ක්‍රියාවලියක්ද කියලා බලන්න. සාමාන්‍යයෙන් සිදුවෙන්නේ මොකද්ද? පේනවා, ඇහෙනවා, ආග්‍රහණ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, කල්පනා වෙනවා. ඔච්චර තමයි වෙන්නේ. ඕකේ තමයි ඔය සියලුම සංසාර අර්බුද තියෙන්නේ. දැන් එතකොට අපි කල්පනා කරනවා මේක මම හැදපු සිතක් නෙමෙයි මේක සිතක් නේ. දැන් මට යමක් බාහිරින් පෙනුනත් පෙනිලා තියෙන්නේ සිතක් පහළ වුණු නිසා. සිතක් පහළ වුණොත් තමයි යමක් පෙනෙන්නේ. සිතක් පහළ වුණොත් තමයි යමක් ඇහෙන්නේ. සිතක් පහළ වුණොත් තමයි යමක් ආග්‍රහණය වෙන්නේ. සිතක් පහළ වුණොත් තමයි මේ ස්පර්ශ වෙන්නේ. නැත්තම් දන්නේ නැහැ. ඇඟේ හැපුණත් දන්නේ නැහැ. සිතක් පහළ වුණොත් තමයි සංකල්පනා ඒවා ඔක්කොම තේරෙන්නේ. එතකොට මේ සලායතනික නිමිති සිත් පහළ වීම වශයෙන් තමයි අපිට සමුදේ වෙන්නේ. සිතක් කිව්වේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වයක් කියලා අපි දැනගන්නවා. විඥානයේ විසින් පිළිබිඹු කරන රූප සංඥා කොටසක් තමයි අපි අත්දකින්නේ, විඳගන්නේ, හඳුනගන්නේ චේතනාමවන්නේ. ඔන්න ඕක තමයි සිතක අවයව, සිතක ව්‍යුහය. මේ සිත් තමයි පහළ වෙන්නේ කියලා දැනගෙන අපේ සාමාන්‍යයෙන් පේනකොට ලස්සනයි කියලා හිතුනොත් හිත ටක් ගාලා ඒ පැත්තට ලුහු බැඳෙනවානේ හිත. දැන් ඒක තමයි අපිට සංසාරේ අභ්‍යාස වෙච්ච විදිය. දැන් අපි මේකෙන් මිදෙන්න ටික ටික පුරුදු වෙන්නයි වෙන්නේ. ඉස්සරලා පේනකොට අපි සිතක් කියලා මෙනෙහි කරගන්නවා. ඒක බුදුහාඳුරෝ ඉතින් ඔය විදිය පුංචි තැනකින් කිව්ව බවක් මට පේන්නේ නැහැ. නමුත් අර මේක අපිට සරලව කරගන්න ඇහෙනකොට සිතක්, ආග්‍රහණ වෙනකොට සිතක්. දැන් ආහාර ගන්න වෙලාවේ රස දැනෙනවනේ. රස තෘෂ්ණාව ඇතිවෙනවා. සමහර වෙලාවට ආහාරයක් මතක් වෙනකොට කෙල උනන්නේ තෘෂ්ණාව නිසා. ඒ විදිහේ දෙයක් අපිට වෙනවනම් මේ ඔක්කොම සිතක් කියලා අපි කාලයක් තේරුම් ගන්නවා.
දවසක් දෙකක් නෙවෙයි හැකිතාක්. ඊළඟට අපේ දවස් පැය 24ම ඕක කරන්නත් අමාරුයි. නමුත් නොඑක් කටයුතු අතරදී නමුත් අපිට ලැබෙන සුළු විවේකයකදී සහ සමහර විට බස් එක ගමන් කරනවා වගේ අවස්ථාවක අපිට බොහොම මේ කතා බහ කරන්න කෙනෙකුගේ බාධාවකුත් එන්නේ නැත්නම් අපිට වඩාත් පුළුවන් ඔය ඇහෙන පේන දේවල් අනුසාරයෙන් මේ සිතක් කියන එක හොඳට මෙනෙහි කරනවා. බලාගෙන ගියාම මොනතරම් සිත් ප්‍රවාහයක්ද කියන එක ඔන්න තේරෙන්න පටන් ගන්නවා. ඕකේ තව දෙයක් සිද්ධ වෙනවා. එහෙම මෙනෙහි කරනකොට අර නිමිත්ත ලුහු බැඳීමට තියෙන ප්‍රවණතාව ටික ටික මග ඇරිලා යනවා. බ්‍රේක් වෙලා යනවා. දැන් දකින්නකොටම සිතක් කියන එක එනවා හිතට. මොකද සතියත් වැඩෙනවා ඔය පැත්තේ. එහෙම ඇහෙනකොටම ආග්‍රහණ දැනෙනකොටම රස දැනෙනකොටම සමහරලාට තප්පර දෙක තුනක් ගිහිල්ලා රැවටිලා හරි ආයෙ නැගිටලා එනවා. එහෙම තමයි මේක එන්නේ. එක සැරේ සියල්ල වන් ෂොට් හරියනවා කියලා කතාවක් නෑ මේක. මොකද දිදිට අභ්‍යාස කරන්න වෙනවා. භාවිත කරන්න වෙනවා, බහුලීකృత කරන්න වෙනවා. එහෙම බලනකොට සිතක් කියලා. දැන් අර සිත එක්තරා දුරකට සකස් වෙලා මේ අර අරමුණු ලුහු බඳින ගතිය අඩුයි. හැබැයි මේක ලොකු ප්‍රගතියක් නෙමෙයි. නිකන් හිටියොත් ආයෙ පරණ විදිහටම දවසෙන් දෙකෙන්ම වැටෙනවා. ඊළඟට අපි බලනවා ඔය සිතක අවයව ටික මොකද්ද? විඥාණය විසින් පිළිබිඹු කරන නාම රූප. දැන් අපි ඒවා සාකච්ඡා කරලා තියෙනවානේ. මම හිතන්නේ මේ ඔය කියන පින්වතුනුත් ඔය විග්‍රහයන් මේ වෙනකොට නොඑක් අංශෙන් අහලානේ පළවෙනි වතාවට අහනවා. නෙවෙයි. මේකට පොඩි ගොනුවක් දෙන්න නෙමෙයි හදන්නේ. ඒකට විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය නේද මේ කියන එක පේනකොටම විඥාන නාම රූප මෙනෙහි කරගන්න. හැබැයි සමහර විට දප්පර 30ක් විතර පහු වෙන්න පුළුවන් ඕක මතක් කරගන්න. මොකද පරණ විදිහට ගිහින් කාකමක් නැහැ. ඕක තමයි හිතේ හැටි කියලා Taman ගැන උරණ වෙන්නේ නැතුව Taman මොකද කරන්නේ? නැවත නැවතත් මෙනෙහි කරනවා. නැවතත් ටික මෙනෙහි කරගෙන යනකොට දැන් මේ විඥාන නාම රූප තමයි මේ ඔක්කොම. ඒක එකක්. ඕක තව ටිකක් ගැඹුරට යනවා. මේ විඥාන නාම රූප කියන තැන තමයි ස්කන්ධ සකස් වෙලා තියෙන. අර රූප කිව්වේ රූප රාශිය, රූප ස්කන්ධය, විඳින් රාශියක් වෙනවා. රාශිය වෙනකොට වේදනා ස්කන්ධය, සංඥා රාශිය වෙනකොට සංඥා ස්කන්ධය, චේතනා රාශිය වෙනකොට සංස්කාර ස්කන්ධය නේද? විඥාන රාශියක්. මොකද අපි මේ කෙනෙකුගේ වචනයක් වුණත් කතාවක් වුණත් සවන් දෙනකොට අක්ෂර ශබ්ද මාලාවක් පිට වේගෙන යනකොට එක සෝත විඥානය පවා එකින් එක වෙනස් වෙන්න බෑ. නැත්තම් එහෙම වෙනස අහුවෙන්නේ නැහැනේ. එතකොට මහා විඥාන ස්රෝතයක්, මේ සිත් ප්‍රවාහයක්, මේ ප්‍රවාහයක් බව අපිට පේන්නේ. නමුත් අපිට තේරෙනවා නිකන් නිශ්චලව පවතින ගතිය තමයි අපිට පේන්නේ. නමුත් මේක ප්‍රවාහයක්. මේ ප්‍රවාහය ටික ටික අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. තේරුම් යනවා. ඔය විදිහට මේ විඥාන නාම රූප කියන්නේ ස්කන්ධමයි කියලා ස්කන්ධ පිළිබඳ. එතකොට ස්කන්ධ මේ සිතක් කිව්වේ පංචස්කන්ධය. මොකද දැන් සමහරලාට අපිට තේරෙනවා අපි පංචස්කන්ධය කියලා මේ ඇඟ විතරක් අරගෙන පංචස්කන්ධය කියලා හිතන අවස්ථාවලුත් සමහර විට ඇහෙනවා. ඉතින් ඒක මේ අඩුපාඩුවක්. ඒක ඕලාරික රූපස්කන්ධය බව ඇත්ත. මේ ස්කන්ධය අපිට මේ රූපස්කන්ධය අපිට මනසට තමයි නිමිති වෙන්නේ. මගේම ඇඟ වුණත් මගේ ඇහැටනේ නිමිති වෙන්නේ. බැලුවොත් කය ගැන අපිට අහන්න ක්‍රමයක් තියෙනවා. ඔය බඩ කෑ ගන්නවා වගේ එකක් හරිය. එතකොට ඒක නිමිති වීමක් හැටියට දැනගන්න පුළුවන් වෙන්නේ. ලෙව කාලා බැලුවොත් ලුණු රහක් දැනේ නේද? එතකොට නිමිති වීමක් නේ. නිකන් දාඩිය ගඳක් දැයි නාහෙට ලං කරලා බැලුවොත් කියලා. ඔය විදිහටනේ මේකේ තියෙන්නේ. එතකොට අපේ ආයතනික නිමිති වශයෙන්ම තමයි මනසට තමයි දැන් මනස කියන එකට කය අරමුණු වෙනවා. මොකද දැන් අපි ඇස් දෙක පියාගෙන කය පිළිබඳ මෙනෙහි කළොත් මනසට මේ මගේ කය පිළිබඳ ඇති වෙන අන්න කය සමුදේ වෙන්නේ ඒකයි. කාය වාසති කාය සංචේතනා හේතු උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං කියන්නේ ඒවා තමයි. අපි නොයේක් ආධ්‍යාත්මික සුව දුක් විඳන හදාගෙන ඉතින් ඉන්නවා. දැන් මෙන්න මේ සකස් වෙන නිමිති, රූප නිමිති. එතකොට
මේවා හේතුඵල වශයෙන් තමයි සකස් වෙන්නේ. දැන් ස්කන්ධ වශයෙන් සකස් වුණා. දැන් අපි ඉස්සලා බැලුවා සිතක් වශයෙන් බැලුවා, විඥාන නාම රූප වශයෙන් කාලයක් බලනවා. ඊට පස්සේ ස්කන්ධ සිත් වශයෙන් කාලයක් බලනවා. ඊට පස්සේ බලනවා මේ ස්කන්ධ වශයෙන් බලමින් ඊළඟ හේතුඵල කියලා මේ. දැන් මේකේ අපි දැන් මේ වෙනකොට අපි හේතුඵල ගොඩක් ඉගෙනගෙන තියෙන්නේ මේක ගැන. දැන් මේ හේතුඵල සම්බන්ධතාවක් ඇරෙන්න, සමුදය ධර්මතාවක් ඇරෙන්න වෙන මොකද්ද මෙතන තියෙන්නේ? එතකොට මේ හේතුඵල ක්‍රියාකාරීත්වයක් හැටියට මේක හොඳට දැන්. ඒ කියන්නේ හේතුඵල ක්‍රියාකාරීත්වයෙන් බලනවා කියන එකෙන් අදහස් වෙන්නේ මම කියලා කෙනෙක් මැදිහත් වෙලා කරන දෙයක් නෙමෙයි මේක කියලා. මමත්වයේ කියන එකත් ඔය ප්‍රත්‍යයන් අතරද තවත් ප්‍රත්‍ය සම්බන්ධතාවක් විතරමයි, වෙන මොකුත් නෙමෙයි. දැන් ඔන්න ඔය විදිහට තේරුම් අරගන්න කෙනෙක් ඊළඟට ඕම් බැස්සට කමක් නැහැ අනිත්‍යයි දුකයි අනත්තයි කියන එකට. ඉස්සලා අනිත්‍යයි ඇහැට පේනකොට එතකොට අර පේන වස්තුව පේන ඇහෙන දෙය අනිත්‍යයි කියලා නෙමෙයි මේ කියන්නේ. බාහිර තියෙන දේ අනිත්‍යයි කියලා නෙමෙයි මේ කියන්නේ. අපේ අත්දැකීම අනිත්‍යයි. අපේ අත්දැකීම අනිත්‍යයි කියන්නේ. දැන් මේ වගේ. ද්වයම් භික්ඛවේ පටිච්ච විඥාන සම්භෝධි. දෙපැත්තක් සලක ගත්තාම විඥානයේ ප්‍රභාවය වෙන හැටි දැනගන්න. ඒ කියන්නේ අසත් රූපයක් කියන්නේ. තංච භික්ඛවේ ද්වයම් පටිච්ච විඥාන සමර කියන දෙකක් සම්බන්ධ වෙලා තමයි විඥානය සමුදය වෙන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පදේච චක්කු විඥානං. කිව්වේ ඒකයි. චක්කුං අනිච්චං. එතකොට මේ සමුදය වුණු ඇසත් අනිත්‍යයි, රූපයත් අනිත්‍ය. රූපං අනිච්ච. එතකොට අනිත්‍යයි විපරිණාමී අඤ්ඤතාභාවයේ රූපයත් අනිත්‍යයි විපරිණාමී වෙනස් වෙනවා. ඊත්තේතං ද්වයං චලංචය වේයංච. එතකොට මේ ඔක්කොම මේ දෙක මේ චලනය වෙන වේය වෙන දෙයක්. වේය නැතින වැය වෙනවා කියන්නේ. අනිච්චා විපරිණාමී අඤ්ඤතාභාවය. එතකොට අනිච්චං විපරිණාමී අඤ්ඤතාභාවී. එතකොට දැන් මේ මොහොතේ සමුදු වෙච්ච වගේ අනිත්‍යතාවනේ දකින්නේ. යෝපි හේතු යෝපි පච්චය චක්කු විඥානස්ස උපාදාය යමි. චක්කු විඥානයක් උපදින යමක් හේතු වුණා නම් ප්‍රත්‍ය වුණා නම් සෝපි හේතු සෝපි පච්චය අනිච්චය. එතකොට මේ ප්‍රත්‍ය වෙච්ච ඒවත් ඔක්කොම අනිත්‍යයි දුකයි අනිත්‍යයි විපරිණාමී අඤ්ඤතාභාවය. අනිච්චං කෝපන පච්චයම් පටිච්ච සමුප්පන්න විඥාන. එතකොට දැන් මේ ප්‍රත්‍යයන්ගෙන් සමුප්පන්න වූ පටිච්ච සමුප්පන්න විඥානයක් නෙමෙයි කියන්නේ. එතකොට මේ විඥානයත් අනිත්‍යමනේ නේද? ඒක හරියට කොයි වගේද කියනවා. තෙලුත් අනිත්‍යයි, වැටියත් අනිත්‍යයි, දැල්ලත් අනිත්‍යයි, ආලෝකයත් අනිත්‍යයි. එතකොට කමහර කෙනෙක් හිතුවොත් ආලෝකය නිට්ටයයි කියලා ඒක හරියන්නේ නැහැ. අන්න ඒ වගේ. යංකෝ භික්ඛවේ ීමේසං තින්නම් ධම්මානං සංගති සම්නිපාතෝ සමවායෝ අයං උච්චති භික්ඛවේ චක්කු සම්පස්ස. දැන් මේ අසත් රූපය චක්කු විඥානයත් තුනේ සම්බන්ධතාවය යම් තැනකදී ඒකට තමයි කියන්නේ මොකද්ද? චක්කු සම්පස්සේ කියලා. එතකොට චක්කු සම්පස්සෝපි අනිච්චෝ විපරිණාමී අඤ්ඤතා. එතකොට මේ චක්කු සම්පස්සයත් අනිත්‍යයි. මොකද පස්සේ මොකද මේ මොකද අර ඉන්ද්‍රිය සම්බන්ධතාව නැත්තම් පස්සයක් නැහැ නේ. එතකොට චක්කු සම්පස්ස පච්චය උපාදාය. චක්කු සම්පස්සස්ස උපාදාය. මේ චක්කු සම්පස්සේ උපදීමට යම් ප්‍රත්‍යක් තියෙනවා. ඒ ඔක්කොමත් අනිත්‍යයි වෙනස් වෙන සුළුයි. එතකොට කෝපන භික්ඛවේ පච්චයම් පටිච්ච උප්පන්නං චක්කු සම්පස්සෝ කුතෝ නිච්චෝ භවිෂති. එතකොට දැන් මේ ප්‍රත්‍යයන්ගෙන් සමුදය වුණු චක්කු සම්පස්සය කොහොමනම් නිත්‍ය වෙන්නද නේද? මොකද මේ පුට්ඨෝ චේතේති. ස්පර්ශයෙන්මයි අපි චේතනාමවන්නේ. පුට්ඨෝ වේදේති නේ. ස්පර්ශයෙන්මයි අපි විඳින්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි විඳින් ඇති. පුට්ඨෝ සංජානාති. ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි හැඳිනීම් ලැබෙන්නේ. පුට්ඨෝ චේතේති. ස්පර්ශ ප්‍රත්‍යයෙන්මයි චේතනා කොට නැගෙන්නේ. ඉත්තේතිපි ධම්මා ඡයාචේව වයාච. මේ ඔක්කොම ධර්ම ඛයාචේව වයාච චලාචේව වයාච චලනය වෙන වේ වෙන දේවල් අනිච්චා විපරිණාමී. දැන් මේකයි හොඳටම පැහැදිලි. මේ ද්වේ සූත්‍රය ගත්තාන් පස්සේ අපේ සලායතනික අත්දැකීම් ලෝකයේ අනිත්‍යතාවය දකිනවා. ඒ විදිහේ අනිත්‍යතාව දකිනවා නම් යම්කිසි කෙනෙක්, එතකොට එහි අනිත්‍යතාව දකින්නේ නැහැ කියන්නේ මොකද? නිත්‍යත්වයක් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක දුක පිණිස හේතු වෙනවා.
ඊළඟට එය තමන් රඳවා ගත යුතු දෙයක් මෙතන තියෙනවා කියලා පවත්වා ගත යුතු දෙයක් මගේ වසඟෙහි පැවැත්විය යුතු දෙයක් තියෙනවා කියලා හිතෙනවා. නමුත් ඔය තුනම සිද්ධ වෙන්නේ නෑ. අනිච්චයි, දුකයි, අනාත්තයි. දැන් මේ අනිත්‍යතාව මෙනෙහි කිරීම දිගින් දිගට කරගෙන යන කෙනෙක්. දිගින් දිගට මෙනෙහි කරගෙන යනකොට අර කලින් කිව්වාගේ සමාධි ගුණයකුත් වැඩෙනවා, අසුභ මනසිකාරයකුත් වැඩෙනවා, බුද්ධානුස්සතියත් වැඩෙනවා, මෙත්තා චේතෝ විමුක්තියකුත් වඩන කෙනෙක්. මේ විදිහේ විදර්ශනා විෂය අපි මේ මොහොතේ ප්‍රත්‍යুৎපන්න වන ස්වභාවයන් පිළිබඳව නුවණැස පාවිච්චි කිරීම දිගින් දිගට සිදු වෙගෙන යන කෙනෙකුට තියෙන විශේෂතාව තමයි සිතිවිලි ප්‍රවාහයේ යම්කිසි ඔය වේගවත් වීම මේ කියන්නේ මේ සිතිවිලි ප්‍රවාහයේ තියෙන මේ වේගවත් බව ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථා ඇති වෙන්න පුළුවන්. දැන් ඔය ආනාපාන සතිය සූත්‍රයේ සඳහන් වෙනවානේ අනිච්චානුපස්සී අසසිස්සාමේති සික්කති අනිච්චානුපස්සී පස්සසිස්සාමේති සික්කති කියලා. යම්කිසි කෙනෙක් මේ අනිත්‍යතාව දකිමින් ආශ්වාස ප්‍රශ්වාසයේ සිත පිහිටවනවා කියනකොට සිතකින් ඒ අරමුණ නිමිති වෙලා තියෙන ඒ සිත් ප්‍රවාහය වේගය ප්‍රත්‍යක්ෂ වෙමින් පුද්ගලයෙකුගේ මේ විදර්ශනා මානසිකාර්ය විදර්ශනා සමාධි තත්වයකට දියුණු කරලා දෙන්න පුළුවන්. ඒක කෙනෙකුට උදා වෙන ධර්මතාවක්. ඒක තමන් නියුක්ත වන පමණට නියැලෙන පමණට තමයි ඒවා සිද්ධ වෙන්නේ. ඔන්න ඔය කියන විදිහට දැන් අපේ පටිපදාව හැමතිස්සෙම යන්නේ පච්චුප්පන්නයට අදාළ කරලමයි කියන එක අපි තේරුම් ගන්න. පච්චුප්පන්නේ. එතකොට මේ ඔය අජ්ජත්තානිච්ච සූත්‍රය අරන් කතා කරන්න ගිහිල්ලා ඒක ගොඩාක් විස්තර වෙන පැති වලින් මම කිව්වේ. ඒකේ අන්තිමට තියෙන්නේ මොකද්ද? මේ විදිහට අතීත ඇස අතීත රූප අභිනන්දනය කරන්නෙත් නෑ. එතකොට ඒ ඔක්කොම අතීතය අනපේක්ෂිතයි. අනාගතයේහි කැමති වෙන්නෙත් නෑ. පච්චුප්පන්නස්ස චක්කුස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්න. දැන් ඔන්න පටිපදාවනේ මේ පටිපන්නෝ කිව්වේ ප්‍රතිපදාවට පිළිපන් කියලා නෙමෙයි කියන්නේ. එතකොට මේ ප්‍රත්‍යুৎපන්නයේ ප්‍රතිපදාව වැඩෙන්නේ ප්‍රත්‍යুৎපන්නයේ ප්‍රතිපදාවට පිළිපන්නා කියලා කියන්නේ මේ මොහොතේ සමුදය වෙන ඇසේ අනිත්‍යතාව දකිනවා කියන එක. රූපේ අනිත්‍යතාව දකිනවා කියන එක. එහෙම දැකීම පුරුදු කරන්න. මොකද දවසේ පැය 24ෙම තමන්ට නොඑක් ව්‍යවහාරික ජීවිතේ රාජකාරීත්වයේදී හැම විටම මේක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. තමන්ට ඉඩකඩ ලැබෙන හැම අවස්ථාවකම පාවිච්චි කරන්න. ඊට පස්සේ හිත නිතර කියනවා දැන් හොඳයි වෙලාවක් ලැබිලා තියෙන්නේ කියලා. නැත්තම් වෙන දෙයකට මනස නිබඳංගු වෙලා ඒක මගහැරිලා යන්නේ නැහැ. මනස මේක හරියට පටන් ගත්තාම මනසේ එක ධර්මතාවක් තමයි මනස මතක් කරලා දෙනවා දැන් ඕන් ටයිම් එකක් ආවා කියලා. දැන් සාමාන්‍යයෙන් මේ කටයුතු කාරණා පුරුදු පුහුණු වෙන්න පටන් ගන්නත් කෙනෙකුට කොටින්ම කියනවා නම් රාත්‍රී නිින්දට ගිහිල්ලා උදෑසන අවදි වෙන එතකොට අවදි වෙන මොහොතේම මතක් වෙනවා කරන්න ඕන මගේ මෙහෙම වැඩක් මා තුල තියෙන්නේ කියලා. ඒක අමතක වෙලා වෙන විකාර වෙවි ඉඳලා හිට ඒක හරියන්නේ නැහැ මේකත් කරන්න තියෙනවද කියලා. එහෙම නෙමෙයි මේක පටන් ගන්න. ඒක ඉබේම වෙනවා. ඒ නිසා මේ මනස කියන එක මේ විදිහට ශික්ෂණයටපත් කිරීම මේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රමය තමයි ස්වභාවිකම ක්‍රමය. බලකිරීමක් නැහැ. බලකිරීමක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ දැන් අපි මේ විදිහට මේ මෙනෙහි කිරීම කරගෙන යනකොට ඒ මෙනෙහි කිරීම වලට අදාළ නොවන සංසාරයක හුරු පුරුදුකම් අපේ මතුවලා එනවා. හැටියක්. බය වෙන්න දෙයක් නැහැ. ඊළඟට ඒ හුරු පුරුදුකම් නිසා ඒව මතුවෙනකොට මා තුළ මේ වැරදි තියෙනවනේ කියලා බය වෙනවා. බය වෙන්නත් එපා.
බය වෙන්නත් ඕන මේ වැරද්දක්වත් තේරෙන්නේ නැත්නම් මේක වැරද්දක්ද නැද්ද කියලාවත් තේරෙන්නේ නැත්නම්. නමුත් දැන් වැරද්ද තේරෙනවා නම් වැරද්ද හඳුනනවා නම් මිදීමේ මාර්ගය මේකයි කියලා දන්නවනම් එතන බය වෙන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට තියෙන්නේ පසුතැවිලි වීම පැත්තක තියලා. පසුතැවිලි වීම කියන එක නීවරණයක් නෙවෙයි. පසුතැවිලි වීම නීවරණයක්. ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කේමෝ මග්ගෝ මේ වැඩපිළිවෙල හරිම සුරක්ෂිත මගක් කියලා. සෝවත්තිකෝ සුවදායකයි. මොකද මේක කරගෙන යන කෙනාට තේරෙනවා ඉස්සර මම සිතිවිලි වලට හරියට යට වෙනවා දැන් හරිය සිතිවිලට යටවීම යම් ප්‍රතිශතයකින් අඩු වෙලා නේද කියලා. හැබැයි අඩු වුණා කියලා හිතන් දැන් ඕක අඩුවීම ඒ විදිහම රැඳෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. අකණ්ඩව මේ කාර්යය කරගෙන යන්න. මොකද එහෙම නැතුව මාසෙමාරේ නිකන් ඉඳලා වල් බිහි වෙලා ආයෙ අලුතෙන් පටන් ගන්නවා මේක ඉවරයක් නැහැ වල් කොටලා ඉවරයක් නැහැ. ඒ නිසා මේ කාර්යය දිගින් දිගට කරගෙන යන කෙනෙකුට පුළුවන් ඔය ආනාපාන සති ඔස්සේ අනිත්‍ය සංඥා අනිත්‍ය බලන්න. අනිච්ඡානුපස්සී අසසිස්සාමේති සික්කති කියන එක. ඔය අපේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේගේ විදසුන් උපදෙස් කියලා දේශනාවක් තියෙනවා. ඒකේ පොතකුත් තියෙනවා. ඒකෙත් උන්වහන්සේ මේ කාරණේ ගැන සිහිපත් කරලා තියෙනවා. හරිද? දේශනාව ටිකක් හැබැයි මේ හඬා පැහැදිලි දේශනාව. බොහොම අමාරුවෙන් තමයි සවන් දී ගන්න ඕනේ. ඉතින් අර පොත අරගත්තන් පස්සේ ඒක පහසුවෙන් අපිට තේරුම් ගන්න. මොකද උන්වහන්සේ මේ වඩපු උන්වහන්සේගේ හැටි තමයි අපිට කියලා දීලා තියෙන්නේ. ඒ නිසා අපි මේ කාරණාවල් තේරුම් ගන්න ඕනේ. දැන් හරියද? ඉතින් ඒ නිසා අපි ධර්මානුශාසනාව කෙලවර කරන්නම් ප්‍රත්‍යুৎපන්නය ගැන ටික දුරකට පැහැදිලි කළා. ප්‍රත්‍යুৎපන්නයෙහි පිළිවෙත වඩා ගැනීමත් පැහැදිලි කළා. ඒ නිසා අපි මේ ඇති කරගත්ත අවබෝධය අපි සෑම දිනකට වහවහ මේ ධර්ම මාර්ගයේ වඩාගෙන බව දුකින් ඈතර වීම පිණිස ඒකාන්ත වශයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා මේ ප්‍රාර්ථනා කරන්න. ඉතින් අද දායකත්වයේ දරන්නේ සිඩ්නි නුවර අමාවතුර බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ වස් ධර්ම දේශනා මාලාවේ ධර්ම දේශනාවක් ඇටියටයි චන්න පෙරේරා, පියුමිකා පෙරේරා සහ පුතු විදුර පෙරේරා තමයි දායකත්වයේ දරන්නේ. අරමුණ සුජීවත් සිටින දෙමව්පියන්ට මෑතකදී පරලෝසපත් වුණු රංජිත් අබේවික්‍රම සහ සියලුම මේගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි මේ උපදවාගත්ත සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි උපදවාගත්ත කුසලය අපි ඒ සුජීවත්ව සිටින මෑණියන් වහන්සේට පියාණන් වහන්සේට රත්නත්‍රේ ආශිර්වාදයේ සම්දීප දෙවි රැකවරණ නිදුක් නිරෝගී සුවපත් භාවය හැකිතාක් ධම්මක වඩා ගැනීමට ශක්තිය ධෛර්යය උදා වේවා කියලා සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රංජිත් අබේවික්‍රම මහත්මයාණන් ඒ පරලෝසපත් වුණා. ඒ ඇතුළු පරලෝසපත් සියලුම ඥාතීන්ටත් අපි මේ පුණ්‍යානුමෝදනාව පවත්වන අනුමෝදන් වෙත්වා. සපතටපත් වෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධයම සලසා ගනිත්වා කියලා සාදු කියලා ඥාතීන්ටත් පින් දෙන්න. ඒ වගේම ලෝක ශාසන ආරක්ෂක අල්පේශාක මහේශාක දෙවි දේවතාවරුන්ටත් අපි පින්පෙත් පවරනවා. දෙවියෝ පුණ්‍යානුමෝදනා ලබත්වා සපතටපත් වෙත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධයම සලසා ගනිත්වා කියලා දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා පවත්වන්න. ඒ වගේම අපේ ලෝකයේ මේ වන විට මුහුණ පා තියෙන COVID-19 වසංගත රෝගය අපි වහවහ සංසිඳිලා රත්නත්‍රේ ආශිර්වාදයෙන් සම්දිප දෙවි රැකවරණින් මනුෂ්‍යයාට ශාන්තියක් මුදා වේවා කියලා අපි ලෝකයට ආශිර්වාදේ ශාන්තිය ප්‍රාර්ථනා කරමු සාදු කියලා. අප සෑම දිනකටම මෙලොව වශයෙන් යහපත් සිත සාන්තිය නිදුක් නිරෝගී භව චිර ජීවනය කරන කින කටයුතු වල අභිවෘද්ධිය සුභ සිද්ධිය පරලොවෙන් දුගති බයෙන් නිදහස්යෙන් බෞද්ධයන් හැටියට පතන නිවන් අවබෝධයේ පිණිස වේවා කියලා සාදු කියන්නේ. දෙවියන්ට අපි පින් දෙමු. ආකාසට්ඨා චුම්බට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා චුම්බට්ඨා
දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරං ධර්ම ශ්‍රවණානි සංසෙන් අප සෑම දිනකට නිවන් සම්පත් වේවා. කවුරුත් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. සදහවත් කාරුණික පින්වත්නි, සිඩ්නි අමාවතුර කාලින්ෆර්ඩ් බෞද්ධ මධ්‍යස්ථානයේ සෑම සතියන්තයේ දිනකම සිදු කරනු ලබන උතුම් දේශනා මාලාවේ අද මම හිතන්නේ තාමත්ම වැදගත් වටිනාම ධර්මකාරණා රාශියක් මූලික බුදු දහමේ බුදුහාමුදුරෝ දේශනා කර වදාළ ගැඹුරු ධම තාමත්ම සරලව දේශනා කර වදාළ උන්වහන්සේගේ ධර්මඥානය පිළිබඳව උන්වහන්සේගේ දැනීම පිළිබඳව මම හිතන්නේ මේ ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටම යම් අවබෝධයක් අනිවාර්යයෙන්ම ලැබෙන්නට ඇති. මාතෘකාව මේ මොහොත උනත් උන්වහන්සේ දේශනා කර වදාළ මූලික බුදුදහමේ සම්පූර්ණ විස්තරය ඊ타මත්ම ලොහුඩින් ඊ타මත්ම මනවින් කෙනෙකුට අවබෝධ කරගත හැකි වන ලෙස අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. උන්වහන්සේට මේ දේශනා කරනු ලබන මේ උතුම් වූ දේශනාවේ පුණ්‍ය මහිමේ කුසල ශක්තියෙන් අදටත් ලංකාවේ සහ ලෝකයේ බොහෝ සිසුන් උන්වහන්සේව අනුගමනය කරමින් උන්වහන්සේගේ පොත්පත් පරිශීලනය කරමින් ග්‍රන්ථ පරිශීලනය කරමින් උන්වහන්සේගේ දේශනාවන් මුළු මහත් ලෝකයාම ශ්‍රවණය කරමින් මේ ධර්ම මාර්ගය සඳහා තමන්ගේ ජීවිතය අවබෝධය කරා පත්වෙන්නට මේ හැම දෙයක්ම හේතුවක් වන බව නිසකයි. මේ උතුම් වූ උන්වහන්සේගේ ජීවිත කාලයේ සිදු කරන ලබන මේ උතුම් වූ සත්‍යක්‍රියාවේ එහෙම නැත්නම් සසුන වෙනුවෙන් බුද්ධ ශාසනය වෙනුවෙන් මේ ධර්මයේ වෙනුවෙන් උන්වහන්සේ කරන කැපවීම හේතු කොටගෙන මේ සිදු කරන උතුම් වූ පුණ්‍යානිසංසයන් කුසල ශක්තියන් තව තවත් සසුන් වැඩ වඩන්නට මෙවැනි වූ ධර්මයේ අවබෝධ කර දෙන්නට ලෝකයාට නිර්මල බුදුදහම විවර කර දෙන්නට අතිගෞරවනීය කොසවත්තේ ආරවිමල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි සිත ප්‍රාර්ථනා කරමු. හදවතින්ම උන්වහන්සේට උතුම් වූ බුද්ධ ආදී රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් භව නිරෝගී සම්පන්නිය චිරජීවනයේම සැලසේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම මේ උතුම් වූ කුසල ශක්තියන් උන්වහන්සේට අනුමෝදන් වේවා කියමින් සාදු කියා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරපු පින්වත් සිඩ්නි නුවර වාසී වගේම ඕස්ට්‍රේලියාවේ වාසය කරන ලෝක වාසී සියලු දෙනාටමත් ඒ වගේම දැනටත් රෝගීව සිටින මේ රසංගත වේසනින් පීඩාවට පත්ව සිටින හැම දෙනාටමත් තෙරුවන්ගේ ආශිර්වාදේ නිරන්තරයෙන්ම සැලසේවා. මේ උතුම් වූ වටිනා වැදගත් දේශනාව සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කළ එඩී මහත්මයාට ඒ වගේම මේ වෙනුවෙන් උන්වහන්සේ වැඩ සිටින ස්ථානයට විහාරස්ථානයට පැමිණ මේ සඳහා ඊ타මත්ම මම හිතන්නේ බොහොමත් පැහැදිලිව මේ දේශනාව වීඩියෝ තාක්ෂණයෙන් සහ හඬපට තාක්ෂණයෙන් සජීවීව මේ කටයුතු සිදු කරන්නට උපකාර කළ ලක්මාල් ජයවර්ධන තරුණ මහත්මයාට අද මේ පින්කම දායකත්වයේ බාරගෙන කටයුතු කළ විශේෂඥ වෛද්‍ය චන්නකේරා මහත්මයා, පියුමිකා මහත්මිය, ප්‍රතුණුවන් ඇතුළු සියලුම දෙනාටම සතක් ශාන්තියක් යහපතක්ම සිද්ධ වේවා. විජාත්‍යාදී දුකින් නිදහස් ලබන චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ උතුම් වූ කුසල ශක්තිය අපිට පාරමිතාවක්ම වේවා කියමින් සාදු කියා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා.